බය කියන එක අපි ඕනෑම කෙනෙකුගේ සිත්වල ඇති වෙන්න පුළුවන් එකක්. එතකොට බයත් ඇති වෙනවා සැකයත් පේන්නේ ටෙක්ස්ට් පේන්නේ නැද්ද? පේන්නේ ස්වාමී නෑ. ඉන්න මම මේක දැන් පේනවද? ඒත් නෑ තාම. නැද්ද? එන්නම් පේන්න ඕනේ. පේනවා ස්වාමීන් වහන්සේ දැන් නම්. දැන් පේනව නේද? ડોક્ટર මුණසිංහ පේනව නේද? පේනවා දැන් පේනවා. හරි. ඒ මිනිස් සිත්වල බය ඒ වගේම සැක හා දුක කියන මේ කරුණු තුන බොහෝ සිත්වලට බලපාන කාරණයක්. එතකොට එක එක්කෙනාට එක එක ප්‍රමාණයට මේක බලපාන්න පුළුවන්. සමහර කෙනෙකුට ඊටාම සරල මට්ටමින් තියෙන්න පුළුවන්, තව කෙනෙකුට මධ්‍යම මට්ටමින් තියෙන්න පුළුවන්, තව කෙනෙකුට බරපතල විදිහට බලපාන විදිහට තියෙන්න පුළුවන්. දැන් මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාම දුකක් හිතෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම හිතෙනවානේ. නමුත් සමහර කෙනෙකුට එච්චර ප්‍රමාණවත් හේතු නැතුවත් දුක හිතෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේම දුක හිතෙන්න ඕන දැන් යමකට දුක දැනෙන එක හරි. නමුත් ඒකට ඕනවට වැඩිය දුක් වෙන ස්වභාවයක් තියෙන්න පුළුවන් සමහර අයගේ. ඊටාම පුංචි දෙයකට පවා අනවශ්‍ය විදිහට දුක් වෙනවා. එහෙම සමහර වෙලාවට කෙනෙකුට වෙනවා. ඒ වගේම යමක් හෝ යමෙක් පිළිබඳව යම් සැකයක් ඇති වෙන එක සාධාරණයි. කෙනෙක් විශ්වාස කරන්න පුළුවන්ද බැරිද කියපු දේ හරියට කරයිද නැද්ද ඒ වැඩේ හරියට කරගන්න පුළුවන් වෙයිද බැරිද ඔහොම සැක කරන එක සාමාන්‍යයි. ඉතින් එහෙම වෙනවනේ සැක කරන්න ඕනනේ. නමුත් අනවශ්‍ය විදිහට සැක කරන්න පටන් ගත්තොත් එහෙම සැක කරන්න ගියොත් එහෙම පුද්ගලයෝ හෝ අවස්ථාව හෝ සිද්ධි හෝ ඒක Tamanටත් අනික් අයටත් ළඟ ඉන්න අයටත් කරදරයක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම බය කියන එකත් අවශ්‍ය තැනදී බය වෙන්න ඕනේ. දැන් සර්පයන්ට හරි වසවිසට හරි එහෙම නැත්නම් අනතුරු සම්බන්ධයෙන් හෝ ඒ දේවල්ට බය වෙන්න ඕනේනේ. ඒතර එහෙම සුදුසු තැනදී බය වෙන එක සාධාරණයි. සමහර කෙනෙක් අනවශ්‍ය විදිහට බය වෙන්න පුළුවන්, අනවශ්‍ය තැනදී බය වෙන්න පුළුවන්. දැන් ඒකෙදි අපි සිංහලෙන් ඒකට හඳුන්වනවා මේ ෆෝබියා කියන தത്വෙට අස්වස්ත භීතිය කියලා. ඒ කියන්නේ අනියත තැනක දී ඇතිවන බය හෝ ප්‍රමාණයට වඩා අවශ්‍ය ප්‍රමාණයට වඩා බය වෙන එක අස්වස්ත භීතිය කියලා හඳුන්වන්නේ. ඒක ෆෝබියාස් කියලා හඳුන්වන එක. ඒතර එහෙම සමහර සිත්වල මේවා ඇති වෙන්න පුළුවන්. Tamanටත් වෙහෙසක් කරදරයක් බවට පත් වෙමින් අනික් අයටත් කරදරයක් බවට පත් වෙන ප්‍රමාණයට මේ තත්වයන් වැඩි වෙන්න පුළුවන් සමහර විට කෙනෙකුට. ඒතර ඒ නිසා මෙතෙන්දි මේ සූත්‍රයේදී සාකච්ඡා කරනවා බය සිතක බය භීතිය පිළිබඳව. බය සන්ත්‍රාසය ඇති වෙන්නේ ඇයි ඒක වළක්වා ගන්න එහෙම නොවී ඉන්න පුළුවන් වෙන්නේ මොන සාධක මතද කියන එක තමයි මේ සූත්‍රයේදී සාකච්ඡා වෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාටම වැදගත් මේක. දැන් මේක සාකච්ඡා කරන්නේ මේ භික්ෂූන් වහන්සේලාට අදාළව මේ ශූන්‍යාගාරවල හිස් ස්ථානවල අපි කියන විජන වාතානි කියලා මේ හිස් ස්ථානවල මනුස්ස රාහසෙය්‍ය කාණි කියලා හඳුන්වන්නේ ජන ශූන්‍ය ස්ථානවල. ඒතර ඒ වගේ ස්ථානවල ඉන්නකොට තමයි මේ හුදකලා වාසය කියලා අපි කතා කරන්නේ. ඒතර එහෙම හුදකලා වාසයකදී ඇතිවන බය සන්ත්‍රාසය ගැන තමයි සූත්‍රයේදී කතා කරන්නේ. නමුත් ඒ ඇසුරෙන් අපිට පැහැදිලි වෙනවා ඒ ඕනෑම කෙනෙකුගේ සිතට බය සන්ත්‍රාසය ඇති වෙන්න අදාළ වෙන සාධක කරුණු මෙතෙන්දී සාකච්ඡා වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක හොඳින් හදාරණ එක වටිනවා. කොතෙන්දද අපිට දුක සැක බය ඇති වෙන්න පුළුවන් වෙන්නේ. මේවා
එකිනෙකට සම්බන්ධයි. දැන් අපි කියමු දුකයි සැකයි බයයි කියන එක ඒ වචන තුනක් වුණාට එකිනෙකට මිශ්‍ර වෙනවා. දැන් අපි කියමුකෝ බය හිතෙන තැනදී Tamanට සමූහයක් අතර තමාගේ ආරක්ෂාවට කෙනෙක් හිටියේ නෑ කියන එක එනවනේ එතෙන්ද. එතකොට දැන් තව කවුරු හිටියනම් බය ඇති වෙන්නේ නෑනේ. තව කවුරුවත් නෑනේ දැන් මෙතන. එතකොට ඒක දුකක් බවට පත් වෙනවා. එතකොට මේ මට අනතුරක් වෙයිද එහෙම නැත්නම් මාගේ සුරක්ෂිතභාවයට බාධාවක් වෙයිද කියන සැකේ එනවනේ. එතකොට සැකේ එතන තියෙනවා. එතකොට ඒ නිසා ඇති වෙන ඒ අනතුර කරදරය සම්බන්ධයෙන් ඇති වෙන බය තියෙනවා. එතකොට මේ දුක සැක බය කියන තුන එකිනෙකින් විපර්යස්තව එකිනෙකින් වෙන් වුණු වචන තුනක් නෙමෙයි. එකිනෙකට සම්බන්ධ එකම කාරණයට භාවිතා වෙන තවත් පර්යාය වචන හැටියට තමයි මේ තුනම භාවිතා වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාගේම සිත්වල මේ කරුණු තුන තියෙනවා. කියන්නේ දුක, බය, සැක කියන මේ කරුණු තුනම තියෙනවා. ඒතර ඒ නිසා අපි හැම කෙනෙක්ම කැමතිනේ සතුටෙන් සන්තෝෂයෙන් ඉන්න. ඒතර සතුටෙන් සන්තෝෂයෙන් ඉන්න බැරි වෙනවනේ දුක සැක බය අපේ හිතට ආවොත් එහෙම. එතකොට ඒක අපේ සිතෙහි ඊටාම බලවත් විදියට හෝ මධ්‍යම විදියට හෝ සියුම් විදියට හෝ ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන ප්‍රමාණයත් අපි සමහරට හඳුනාගෙන තියෙනවා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හුඟක් වෙලාවට ඒවා හඳුනාගෙන නැහැ අපි. අපි අපේ හිත විශ්ලේෂණය කරලා මට දුක හිතෙන්නේ කොයි ප්‍රමාණයටද මට සැක හිතෙන්නේ කොයි ප්‍රමාණයටද මට බය හිතෙන්නේ කොයි ප්‍රමාණයටද කියලා අපි හඳුනා ගන්නවා අඩුයි සාමාන්‍ය කෙනෙක් හඳුනාගෙන තියෙන්නත් පුළුවන්. භාවනා අභ්‍යාසවල හොඳින් යෙදෙන කෙනෙක් ඒක හොඳින් හඳුනාගෙන තියෙන්න පුළුවන්. ඒ සියුම් මට්ටම් වෙනස්කම් පිළිබඳව. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි හඳුනා ගන්නවා අඩුයි. ඒ නිසා මගේ සිතේ කොයිතරම් ප්‍රමාණයකට දුක දැනෙනවද සැක දැනෙනවද බය දැනෙනවද කියන එක අපි වෙනම පරීක්ෂා කළ යුතු දෙයක් ඒක. තමාගේ සිත විශ්ලේෂණය කරමින්. ඒ වගේම ඒ සැක බය කියන ඒවා මේ අවශ්‍ය තැනදී සැක කරන්න ඕන තැන් තියෙනවා. ඒ යම් තැනකදී දැන් අපි කැලේක කරුවලේ අපි කැලේක යනවා නම් සර්පයෝ ඉඳීද නැද්ද කියලා සැක කරන්න ඕනනේ. ඒතර ඒ සඳහා ආලෝකයක් පාවිච්චි කරන්න ඕනනේ. එතකොට ඒ නිසා එතෙන්දි සැක කරන්න ඕනේ සර්පයාට බය වෙන්නත් ඕනේ. ඒතර එහෙම තැනදී සැක කිරීම හා බය වීම සාධාරණයි. එහෙම වෙන්න ඕනේ. ඒක සුදුසු තැන. අඳුරේ කැලේක එහෙම තැනක යද්දී ඒ සැකවීම බය ඇතිවීම කියන එක සාධාරණයි. ඒතර එහෙම නැතුව අනවශ්‍ය තැනකදී අපිට දුක සැක බය කියන ඒවා අපේ සිත වෙලා ගත්තොත් එහෙම අපිට වෙහෙසක් ඇති වෙනවා. ඒතර ඒ නිසා ඒ පිළිබඳව අපි හැම කෙනෙක්ම පරීක්ෂාකාරී වෙන්න ඕනේ. එහෙම මගේ සිතට දැනෙමින්ද තියෙන්නේ නැද්ද කියලා. එහෙම දැනෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. යම් ප්‍රමාණයකට දැනෙනවා නම් ඒ ප්‍රමාණය හඳුනාගෙන ඊට අදාළ වූ ප්‍රතිකර්ම යෙදීම සඳහා අපි මේ සූත්‍රාගත කරුණු එක්ක සාකච්ඡා කරලා හඳුනා ගන්න එක ප්‍රයෝජනවත්. ඔබගේ හිතට කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් ඕන වෙලාවක ඇතිවෙච්ච වෙලාවක මට කතා කරලා ඒක අපි සාකච්ඡා කරමු. මොකද ඒ සාකච්ඡා මාර්ගයෙන් අපි ඒක දැන හඳුනා ගනිමින් යන එක තමයි වඩාත්ම ප්‍රයෝජනවත් දේ. හොඳයි අපි සූත්‍රයේ කියවමින් ඉස්සරහට යමු. The thought දැන් මේ සාකච්ඡාවේ දිගට ගියා මේ විදිහට මේ උදකලා වාසය සම්බන්ධයෙන් මොකද තියෙන කියන කාරණේ අපි ගිය සතියේ සාකච්ඡා කළා. The thought occurred to me when contemplatives or Brahmins who are unpurified in their bodily activities resort to isolate forest or wilderness dwellings. It is
the fault of their unpurified bodily activities that they give rise to unskillful fear and terror. But it's not the case that I am unpurified in my bodily activities when I resort to isolated forest or wilderness dwellings. I am purified in my bodily activities. I am one of those noble ones who are purified in their bodily activities when they resort to isolated forest or wilderness dwellings. Seeing in myself this purity of bodily activities, I felt even more undaunted about staying in the wilderness. මම හිතන්නේ මේක එදා කිව්වා කියලා මතක හැටියට. ඒ වුණාට අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. දැන් මේක කිව්වා නේද එදා මේ ටික? මේ ටික කිව්වා කියලා මතකද? එහෙමයි ස්වාමීන් වහන්සේ කිව්වා. කිව්වා. හොඳයි. කවන්නේ. අපි ඒක මම පාලියේ නිසා කියවන්නේ නැහැ. මෙතෙන්දී දැන් මේ බුදු පියාණන් වහන්සේ සඳහන් කළේ මම bodily activities කාය කම්ම වලින් මම පිරිසුදුකම තියෙන නිසා මට බය වෙන්න ඕන කමක් උනේ නැහැ කියලානේ. දැන් යම් කිසි කෙනෙක් කාය කර්ම වලින් අපිරිසුදු භාව නම් unpurified නම් ඒ අයට මේ බය සන්ත්‍රාසය ඇති වෙන්න පුළුවන්. මට එහෙම මගේ කාය කර්ම සම්බන්ධයෙන් අපිරිසුදු භාවයක් නැති නිසා මට එහෙම බයක් ඇති වෙන්න හේතුුනේ නැහැ කියන එක තමයි සඳහන් කළේ. දැන් මේ අසුරු කරගෙන ඒක අපිට අදාළ වෙනවා. අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් අපේ කාය කර්ම. එතකොට කාය කම්මන් තිදා උත්තං කියලා තියෙනවා. එතකොට හිංසා කිරීම මරණයට තව සතුන් මරණයටපත් කිරීම අපි ඉතින් සතු මරන්න යන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා අපට අදාළ වෙන්නේ ඒකේ හිංසා කිරීම කියන එක. එතකොට හිංසා කිරීමයි අනුන්ගේ සන්තකයට අපි අනවශ්‍ය විදිහට බලපෑම් සිදු කිරීමයි අනුන්ගේ සතුටට බාධා කිරීමයි කියන තුන තමයි අපිට අදාළ වෙන කරුණු තුන වෙන්නේ. එතකොට දැන් පංචශීලයේදී අපි ශික්ෂා වෙන මුල් කරුණු තුන ඒකනේ. මේ කාය කර්ම සම්බන්ධයෙන්. එතකොට පළවෙනි එකෙන් අපි පාණාතිපාතා කියන එකෙන් අනුන්ට හිංසා කරන්නේ නැහැ කියන එක. මොන ආකාරයකින් අනුන්ට රිදෙන දෙයක් කරන්නේ නැහැ කියන එක. ඊට පස්සේ දෙවෙනි ශික්ෂාපදයෙන් අදින්නා දාන වේරමණී කියන ශික්ෂාපදයෙන් අනුන්ගේ සන්තකයට තවත් කෙනෙකුගේ අයිතියට අපි බාධා කරන්නේ කරදර කරන්නේ අනවශ්‍ය බලපෑම් කරන්නේ නැහැ කියන එක. තුන්වෙනි එකෙන් කාමේසු මිච්ඡාචාර කාමයන්හි වැරදි හැසිරීම. මේක මේ විවාහ ජීවිතයට අදාළ කාරණයක් වශයෙන් පමණක් නෙමෙයි. සමහර කෙනෙක් මේ ශික්ෂාපදේ ගැන බලන්නේ මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයේ සම්බන්ධ එකක් පමණක් කියලා. ඒකත් අදාළයි තමයි. ඒක ප්‍රධානම එකක්නේ. නමුත් මෙතෙන්දී කාමේසු කිව්වහම කාමයන්හි. එතකොට එතෙන්දී අස කන නාසය දිව ශරීරය කියන මේ ඕනෑම ඉන්ද්‍රියක් ඇසුරු කරගෙන යම් පිනවීමක් සතුටු වීමක් යම් කිසි කෙනෙක් ලබනවා නම් කරනවා නම් යෙදෙනවා නම් ඒ කවර හෝ දෙයකට බාධාවක් ඇති වෙන ආකාරයෙන් කටයුතු කිරීම මේ කාමයන්හි වැරදි හැසිරීමක් තමයි. අපි කියමුකෝ තවත් කෙනෙක් සින්දුවක් අහමින් ඉන්නවා කියලා. ඒ සින්දුවක් අහමින් ඉන්න එකට අපි කරදර කරනවා නම් බාධා කරනවා නම් එයාට ඒක ඒ මිහිරි ගීතය අහන්න දෙන්නේ නැත්නම් අපි එයාට කරන බාධාවක් අවහිරයක් වැරද්දක් කියන එක. එතකොට එහෙම ඕනෑම ආකාරයේ තවත් කෙනෙක් මිහිරක් විඳින සතුටක් විඳින පහසුවකටපත් වෙන කවර හෝ දෙයක් සම්බන්ධයෙන් අපි වැරදි ආකාරයේ හැසිරීමක් පවත්වනවා නම් ඒක කාමේසු මිච්ඡාචාරා කියන එකට අයිති වෙනවා. ඒතර ඒ නිසා මෙතනින් මේ මිනිස් ජීවිතවල පැවැත්මේ විශාල වපසරියක් විශාල ඒරියා එකක් ආවරණය කරන ශික්ෂා තුනක් තමයි මෙතෙන්දි තියෙන්නේ. කෙනෙකුගේ ජීවත් වීමේ අයිතියට බාධා කරන්නේ නැහැ. කෙනෙකුගේ සන්තකය සම්බන්ධයෙන් බාධා කරන්නේ නැහැ. තවත් කෙනෙකුගේ සතුට පහසුව විනෝදය වෙනුවෙන් බාධා කරන්නේ නැහැ කියන එක.
එතකොට ඔය කරුණු තුනේදී අපිට සුරක්ෂිත වෙන්න පුළුවන් නම් ආරක්ෂාකාරී පියවරක් ගන්න පුළුවන් නම් මා ළඟ ඉන්න අනිත් එක්කෙනා හැම විටම සුරක්ෂිතයි. එයා පහසුවෙන් ඉන්නවා. එයාට රිදෙන්න වේදනාවක් අපහසුාවක් වෙන්න හේතුවක් නැහැ. එතකොට යම් කිසි කෙනෙක්ගේ මේ කරුණු තුනෙන් බාධා වෙනවා නම් ඊළඟ තැනත්තාට ඒ තැනත්තා වෙහෙසටපත් වෙනවා. ස්ට්‍රෙස්ෆුල් වෙනවා. එතකොට ස්ට්‍රෙස් වුණාම වැඩි වාර ගානක් ස්ට්‍රෙස් වුණාම ඒක ඩිස්ට්‍රෙස් එකක් බවට පත් වෙනවා. එතකොට ඒක තමයි ඇන්සයිටි කාංසාව බවට පත් වෙන්නේ. ඒක මානසික රෝගී තත්ත්වයේ කරා වර්ධනය වෙන්නත් පුළුවන්. එතකොට ඒ සියල්ලටම මුල වෙන්නේ අනිත් එක්කෙනාව එහෙම වෙහෙසට අපහසුවට පත් කරන එක. එතකොට එසේ පත් නොකරන්න තමන් පරිස්සම් වෙනවා නම් එතෙන්දී ඒ එක පැත්තකින් තමාත් ආරක්ෂා වෙනවා, අනිත් පැත්තෙන් අනිත් තමා ළඟ ඉන්න අනිත් අයත් ආරක්ෂා වෙනවා. එතකොට පෞල් ඒකකයක් නම් පෞල් ඒකකයේ ඉන්න අනිත් සමාජික ටික සුරක්ෂිතයි. අපහසුවටපත් වෙන්නේ නැහැ. සේවා කරන ස්ථානයක් නම් එහෙම, යාළු මිත්‍රයන් අතර නම් එහෙම. එතකොට මේ හැමතැනම තමාගේ ඇසුරේ ඉන්න අය සුරක්ෂිත වෙනවා, පහසුවටපත් වෙනවා මේ කරුණු තුන ආරක්ෂා වෙනකොට. එතකොට ඒ කරුණු තුනෙන් අපි ආරක්ෂා කරනකොට තමාට බය වෙන්න හේතු දෙන්නේ නැහැ. දැන් අපි කාට හරි හිංසාවක් කළොත්නේ එයාට ආපහු මට හිංසාවක් කරන්න ඕන වෙන්නේ. මං කාට හරි රිද්දුවොත්නේ එයාට ආපහු මට රිදවන්න ඕන වෙන්නේ. මං කාගේ හරි සතුටකට පහසුවකට බාධාවක් කළොත්නේ ආපසු මට එබඳු අවහිරයකට ලක් වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ නිසා ඒ කාය කර්මයන්ගෙන් යම් කිසි කෙනෙක් මිදෙනකොට ආරක්ෂාකාරී වෙනකොට ඒ හරහා තමාට ඇති වෙන්න තියෙන බය සන්ත්‍රාසය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ නිසා මේක මේ විශ්ව න්‍යායාත්මක කරුණක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම තව කෙනෙකුට රිද්දලා මට සතුටින් ඉන්න බැහැ කියන එක බුදුදහමේ ඉගැන්වෙන මූලික න්‍යායාත්මක කරුණ. ඒක බොහෝ සූත්‍ර දේශනාවලත් ධම්මපදයේ බොහෝ ගාථාවලත් ඒක නිතර සඳහන් වෙන කාරණයක්. මේ තවත් කෙනෙකුට රිදවලා මට සතුටින් ඉන්න බැහැ කියන එක. ඒ නිසා මට සතුටින් ඉන්න නම් මම අනික් අයට රිදවන්න නැතුව ඉඳීමේ ප්‍රතිපත්තියේ උපරිම විදිහට යෙදෙන්න ඕන. එහෙම යෙදුනොත් පමණයි මට රිදෙන්න නැතුව ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. බයක් නැතුව, සැකක් නැතුව, කරදරයක් නැතුව ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ නිසා මේ කාය කර්ම සම්බන්ධයෙන් bodily activities කියන එක පිළිබඳ purified bodily activities තියෙන්න ඕනේ. එතකොට ඒ නිසා unpurified bodily activities වලින් අපි අයින් වෙන්න ඕනේ, මිදෙන්න ඕනේ කියන එක. එතකොට එහෙම මිදෙන්න පුළුවන්කම ලැබුණොත් ඒ තැනත්තාට අර බයක් සැකක් ඇති ගැනීමක් නැතුව ඉන්න පුළුවන්. දැන් Tamanට පොලිසියට බය වෙන්න ඕනේ නැහැ Tamanගෙන් වැරද්දක් කළා නැත්නම්. එහෙම නැත්නම් තවත් සතුරෙක්ගෙන් කරදරයක් වෙයි කියලා බය වෙන්න ඕනේ නැහැ මම කාටවත් හිංසා පීඩා කරලා නැත්නම්. එතකොට ඒ නිසා එහෙම යම් කිසි කෙනෙකුට පවතින්න පුළුවන් නම් ඒක තමාව පහසුවට පත් කරන දෙයක් වෙනවා. අර කියමනක් තියෙනවානේ මිතුරා සතුරු කරගන්නත් එපා, සතුරා ප්‍රකෝප කරන්නත් එපා කියලා. එතකොට කවර හෝ ආකාරයෙන් මෙතෙක් මිතුරු වෙලා හිටපු කෙනෙක් සතුරු කරගන්න හොඳ නැහැ. ඒක හුඟක්ම අහිතකර දෙයක්. මිතුරෙක් වශයෙන් හිටපු කෙනෙක් සතුරු කරගන්නේ. කවර ආකාරයකින් හෝ දැනට සතුරු වෙලා තියෙනවා නම් ඒ තැනත්තා ප්‍රකෝප කරන එකත් හොඳ නැහැ. පුළුවන් තරම් සතුරා ප්‍රකෝප නොවන ආකාරයට තමන් පරිස්සම් වෙන්නට ඕනේ. ඉතින් ඒක ප්‍රබල කියමනක්. ඒ නිසා අපි හැම කෙනෙක්ම ඒ විදිහට ධර්මානුකූලව අපේ කටයුතු සංවිධානය කරගත්තොත් එතෙන්දී ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. The thought occurred to me when contemplatives of Brahmins who are unpurified in their verbal activities, unpurified in their mental activities, unpurified in their livelihood resort
to isolated forest or wilderness dwellings. It's the fault of their unpurified livelihood that they give rise to unskillful fear and terror, but it's not the case that I am unpurified in my livelihood when I resort to isolated forest or wilderness dwellings. I am purified in my livelihood. I am one of those noble ones who are purified in their livelihood when they resort to isolated forest or wilderness dwellings. Seeing in myself this purity of livelihood, I felt even more undaunted about staying in the wilderness. එතකොට අර කාය කර්ම වගේම වචී කර්ම හා මනෝ කර්ම හා ජීවිත පැවැත්ම කියන මේ කරුණු තුනේදිත් යම් කිසි කෙනෙකුට පිරිසුදු වෙන්න පුළුවන් නම් අනුන්ට දැන් මේ පියුරිෆයි වෙනවා කියන එකේ අර්ථයේ තේරුම තමාටත් අනර්ථයක් නොවන අනිත් කවර හෝ කෙනෙකුටත් අනර්ථයක් නොවන මේ කවර හෝ කෙනෙකුට කිව්වහම තවත් පුද්ගලයෙකුට වෙන්න පුළුවන් තවත් සතෙකුට වෙන්න පුළුවන් තවත් ශාකයකට වෙන්න පුළුවන් ඒ වගේම උපකරණයකට වෙන්න පුළුවන් මේ ඕනම එකක් දැන් බුදුදහමේ තියෙන ස්වභාවයක් තමයි මේ මිනිසුන් සතුන් ශාක පමණක් නෙමෙයි උපකරණ කෙරෙහි පවා මෛත්‍රී සහගතව ඉඳීම පිළිබඳව දහමේ ලොකු ඉගැන්වීමක් තියෙනවා. කොහොමද කියනවා නම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දේශනා කරද්දී චීවරය සම්බන්ධයෙන් පාත්‍රය සම්බන්ධයෙන් ඒ වගේ තමන් පාවිච්චි කරන උපකරණ සම්බන්ධයෙන් කොයි විදිහටද පවතින්න ඕන කියන එක දේශනා වෙලා තියෙනවා. මේ හැම එකක්ම ඉතාමත්ම නිවැරදිව පාවිච්චි කිරීම සම්බන්ධයෙන්. ඒතර පාත්‍රය සම්බන්ධයෙන් නම් පාත්‍රය හෝදලා පිසදාලා වේලලා සුදුසු තැනක තැබීම සම්බන්ධයෙන් විනය නීති හැටියට දේශනා වෙලා තියෙනවා. චීවරය සම්බන්ධයෙන් චීවර කන්දකය කියලා නීති ගොඩාක් තියෙනවා. එතකොට මෙහෙම මේ තමන් පාවිච්චි කරන උපකරණ කෙරෙහි පවා කොහොමද ඒක පවතින්නේ කියන එක. දැන් ඒක හොදන්න ඕනේ, පිස දාන්න ඕනේ, අවුවේ වියලන්නට ඕනේ. එතකොට එහෙම වියලලා තමයි පිරිසුදු ස්ථානයක තියලා තියෙන්නේ. එතකොට මෙහෙම එකක් ගානේ මේවා කියවිලා තියෙනවා මේ විදිහට මේ භෞතික මේ අජීවී වස්තු සම්බන්ධයෙන් පවා කොයි විදිහටද පවතින්නේ කියන එක බොහෝ තැන්වල විනය සම්බන්ධයෙන් හා අනිකුත් තැන්වල දේශනා වෙලා තියෙනවා. ඒ නිසා මේ දැන් උදාහරණයක් හැටියට ජලයට මල මුත්‍රා පහ කිරීම හෝ කෙල ගැසීම කියන එක තහනම්. ඒතර ජලයට මල මුත්‍ර හෝ කැසි සොටු ආගේ දේවල් මිශ්‍ර වෙන්න තියන්න බෑ තහනම් ඒක. එතකොට ජලය අපවිත්‍ර කිරීම සම්බන්ධයෙන් නීති තියෙනවා. එතකොට ඒ විදිහට මේ ගසක කොළයක් දැල්ලක් කැඩීම ගැන පවා නීති තියෙනවා. එතකොට මෙහෙම මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් විනය නීති පැනවි ඒව මහා බරපතල වැරදි කියන අර්ථයෙන් නෙමෙයි. ඒවයින් වැළකීලා ඉන්න සමහර ඒවා සේකියා වගේ තියෙනවා. ඊටාම පුංචි කුඩා ශික්ෂාපද හැටියට තියෙන ඒවා. නමුත් ඒකේ අදහස් වෙන්නේ ඒවා අවශ්‍ය තැනක දැන් මිදුලේ තනකොළ වැවිලා තියෙනකොට ඒක ගලවන්න පුළුවන්. නමුත් දැන් ඒ වයින් අදහස් වෙන්නේ එහෙම කියලා මේ මුදුලේ තනකොළ වැවුනහම තනකොළ ගලවන්නෙත් නැතුව ඉන්න අවශ්‍යයි කියන අදහස අර්ථය නෙමෙයි. නමුත් අවශ්‍ය තැනදී තමයි මේ භාවිතාව තියෙන්නට ඕනේ කොයි විදිහටද තමන් හැසිරෙන්නේ කියන එක තමන් හඳුනා ගන්නට ඕනේ පරීක්ෂාකාරී වෙන්නට ඕනේ කවර තැනකදීද තමන් පරිස්සම් වෙන්නට ඕනේ කියන එක. ඒතර ඒ නිසා ක්‍රියාකාරකම් හැටියට සිතුවිලි හැටියට වචන හැටියට ජීවන පැවැත්ම සම්බන්ධයෙන්
මේ කවර හෝ තැනකදී තමාටම කරදරයක් වෙන හෝ තවත් කෙනෙකුට කරදරයක් වෙන තවත් කෙනෙකුට හෝ සත්වයකට හෝ අර්ධජීවී තත්ත්වයක කෙනෙකුට තත්ත්වයකට හෝ භෞතික වස්තුවකට හෝ කවර හෝ දෙයකට හානියක් බාධාවක් නොවන ආකාරයෙන් පැවැත්ම කියන එක. එතකොට එහෙම වුණාම අන්න එතකොට අර බය සන්ත්‍රාසයේ විඳින්න හේතුවක් වෙන්නේ නැහැ කියන එක තමයි මේ කිව්වේ. ඒ අනුව the thought occurs to me when contemplatives of Brahmins who are covetous and fiercely passionate for sensual pleasure. I am not covetous. මට දැන් මතක නැහැ කොතෙන්ද නැත්තුවේ කියලා අපි සමහන්ස ඔව් සමහන්ස අවසරයි ප්‍රශ්නයක් අහුවට කමන්නේ සමහන්ස කමන්නේ කියන්නේ සමහන්ස අර වහන්සේ කියවනේ කාමේසු මිච්ඡාචාරා කියන සිල්පදේ ගැන සමහන්ස මට පොඩ්ඩක් ඒක ටිකක් ආයි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද මම ඇත්තටම හිතියේ මෙච්චර කාල ඒක කියන්නේ මේ ඒ කියන්නේ මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධ එහෙයි අන්‍යයන් සම්බන්ධතා එහෙම ඒකෙන් වැළකීලා නිකන් කාමයේ එහෙම වරදවා හැසිරෙන්න එපා කියන එක කියලා. ඔව් මෙහෙමයි. දැන් මෙතන වචනේම තියෙනවානේ මේ ශික්ෂාපදයේම කාමේසු කියලා. කාමේසු කිව්වහම කාමයන්හි කියන එක. කාමයන්හි කාමේසු කියන බහුවචනෙන් යෙදලා තියෙන්නේ. එතකොට හැබැයි දැන් ඔය ස්ත්‍රී පුරුෂ සමාගමේ සම්බන්ධයෙන් නොත් එහෙම හිතුවට ප්‍රශ්නකුත් නැහැ. මොකද ස්ත්‍රී පුරුෂ සමාගමේ කියන එකේ ඔය පංචකාම ගුණයම තියෙනවා. ඒ කියන්නේ දැන් අංගුත්තර නිකායේ මේ ඒකක නිපාතේම තියෙනවා ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් තරම් කාමයේ වඩවන වෙනත් අන්දයක් මම නොදකිමි කියලා අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙනවා. එතකොට ඒ කියන්නේ ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් මේ පංචකාමයේම ලබා දෙන වස්තුන් වෙනවා. ඒ කියන්නේ දැන් ඇස පිනවෙනවනේ දැන් පිරිමි කෙනෙක් කාන්තාව දැන් සුදුසු මේක එක එක වයස්වලදී වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැන් තරුණ වයසේ ඉන්න කෙනෙකුට ස්ත්‍රියකට පුරුෂයෙකුගේ රූපයත් පුරුෂයෙකුට ස්ත්‍රියගේ රූපයත් ඊටාම මනහර රූපයක් බවට පත් වෙනවනේ. එතකොට ඒ දකින්න කැමතිනේ. එතකොට රූපේ තියෙනවා. එතකොට ස්ත්‍රී කටහඬ පුරුෂ කටහඬ අහන්න එකිනෙකා කැමතිනේ. එතකොට ශ්‍රවණේ තියෙනවා එතන. එතකොට අස කන නාසය ගන්ධයත් එහෙමයි. අනිත් එක්කෙනාගේ ස්ත්‍රීට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් ඒ අයට ගැළපෙන ඒ ගන්ධය කියන එකත් ඒ එක්කෙනාට ප්‍රිය වෙනවා. එතකොට අසකනාසේ දිව එකිනෙකාට ආහාර ලබා දීමෙන් එකිනෙකා පෝෂණය කරනවානේ. දැන් උයලා කන්න දීමනේ ප්‍රධානම කාරණය කියන්නේ. දැන් සමාජ විද්‍යාවේදීම කියන්නේ මේ භාර්යාවක් කියලා කියන්නේ එක වහලක් යට ඉඳගෙන උයලා කන්න දෙන එක්කෙනා තමයි භාර්යාව කියන්නේ. විවාහ කියන්නේ ලිංගික සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. සමාජ විද්‍යාවේදීම කතා කරන්නේ එක වහලක් යට ඉඳගෙන උයලා කන්න දෙන එක්කෙනාට තමයි භාර්යාව කියන්නේ කියලා. එතකොට ඒ නිසා ඒ පෝෂණය නැත්තම් ආහාර සම්පාදනය කිරීම කියන එක ප්‍රධාන කාරණයක්. එතකොට දිව ශරීරය එකිනෙකාගේ ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් ශරීර ස්පර්ශය ප්‍රිය වෙනවනේ. එතකොට මේ පංචකාම ගුණයම ස්ත්‍රිය පුරුෂ සම්බන්ධයේදී තියෙනවා. ඒ නිසා කාම වස්තුන් අතර අග්‍ර වෙනවා ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත්. ඒ නිසා යම් විවාහ සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් වැරදි ආකාරයක හැසිරීමක් පැවතුනොත් එතෙන්දී මේ ශික්ෂාපදේ කැඩෙනවා තමයි. එතකොට ඉන් මෙහා
ඕනෑම එකදී ඒ කියන්නේ ඇස අනිත් එක්කෙනා ලස්සන රූපයක් බලනකොට මං ඒ රූපේ බලන්න යාට දෙන්නේ නැත්නම් ඒකට කරදර කළොත් අනිත් එක්කෙනා මිහිරි ගීතයක් අහනකොට මිහිරි දෙයක් අහනකොට මං ඒකට බාධා කළොත් අනිත් එක්කෙනා හොඳ සුවඳවත් දෙයක් සම්බන්ධයෙන් ලබන්න යමක් උත්සාහ කරනකොට මං ඒකට බාධා කළොත් අනිත් එක්කෙනා කිසියම් රසයකට ප්‍රියයි නම් ඒ රසයට මම බාධා කළොත් අනිත් එක්කෙනා කිසියම් ස්පර්ශයකට කැමති නම් ඒ ස්පර්ශයට මම බාධා කළොත් ඒත් මේ කාමයන්හි වැරදි හැසිරීම තමයි. ඒතර මම අනිත් එක්කෙනාට මටත් හානි වෙන විදිහට අනිත් එක්කෙනාටත් හානි වෙන විදිහට ප්‍රිය වස්තුන් කෙරෙහි කවර හෝ ආකාරයක වැරදි හැසිරීමක් පැවැත්වුවොත් ඒක කාමයන්හි වැරදි හැසිරීම බවට පත් වෙනවා. ස්ත්‍රී පුරුෂ සම්බන්ධයත් එකක්. එතෙන්දිත් අර පහම තියෙනවා තමයි ප්‍රබලම එකක් ඒක. ඉන් මෙහා ඕනෑම එකදී ඒක වෙන්න පුළුවන්. අනෙක් එකන ලස්සන සින්දුවක් අහන ඉන්නකොට මං ගිහලා ටීවී එක ඔෆ් කළොත් එමේ ඒකත් කාමයේ විචාචාර තමයි. ඒතර ඕනෑම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඕනෑම තැනකදී අපි අනිත් එක්කෙනාගේ මිහිරට සතුටට බාධා කළොත් ඒකෙදී වැරදි හැසිරීමක් වෙනවා. ඒකට එයාට දැන් සමහර කෙනෙකුට අපිට ඒක සදාටම එපා වෙන ආකාරය හැසිරීම පවත්වන්නත් පුළුවන් සමහර විට. ඒක වැරදි හැසිරීමක්. එතකොට ඒක. එයාට ධර්මාවබෝධයෙන් ඒක එපා වෙන එක වෙනම වැඩක්. නමුත් සමහර කෙනෙකුට යම් යම් සිදුවීම් වලදී ඒක සදාටම එපා වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒතර එතෙන්දිත් ඒක වැරදි හැසිරීමක්. එතකොට කවර හෝ ආකාරයකින් ප්‍රිය වෙන වස්තුන් කෙරෙහි වැරදි විදිහට නොගැලපෙන විදිහට හැසිරීම පැවැත්වුවොත් එහෙම ඒක කාමේසු මිච්ඡාචාරා. එතන බහුවචනයෙන් තියෙන ඒකයි කාමයන්හි වැරදි හැසිරීම කියන එක. පැහැදිලි නේද? එහෙ සමන්ස අපි දෙන්න සංජය් මත් මෙතන අහන් ඉන්නවා. අපි කතා කරා. ඒතර සමන්ස දැන් කවුරු හරි මොන හරි වැරදි දෙයක් කරනකොට අපි ගිහිල්ලා ඒක බාධා කරවුවොත් ඒකත් එතකොට අපිට යන්නේ අපි කාමයේ වරදව හැසිරෙනවා කියලා. නෑ දැන් අපි කියමුකෝ යම් කිසි කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට යාට කිසියම් සතුටක් තියෙන හින්දානේ ඒක පාවිච්චි කරන්නේ. නමුත් න්‍යායාත්මකව මත්ද්‍රව්‍ය වලින් එවලයා සතුටක් ලැබුවට එයාට ඒකෙන් විශාල හානියක්නේ සිද්ධ වෙන්නේ. එතකොට අපි ඒක වළක්වන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙලාවේ එයා ඒක විඳින්න යෑමෙන් විඳින එක සතුටක් වුණාට ඒකෙන් වෙන දේ හානි සහගත නම් එතෙන්දී අපි වළක්වන්න ඕනේ. දැන් දරුවෙක් ගේම් එකක් සෙල්ලම් කරනකොට එයා එකෙන් ලොකු සතුටකින් ගේම් එක ගන්නෙ. ඉතින් අම්මට හරි තාත්තට හරි ගුරුයි වැඩිහිටියෙකුට සිද්ධ වෙනවා ඒක වළක්වන්න හෝ පාලනය කරන්න හෝ සුදුසු රෙමඩි එකක් ඒකට දෙන්න ප්‍රතිකර්මයක් ඒකට යොදන්න එපා. එතකොට එතෙන්දී සුදුසු උපක්‍රමයක් භාවිතා කරන්න ඕනනේ. එහෙම නැතුව ළමයා ගේම් පස්සේ මෙහිර වුණොත් එහෙම ඒ ළමයාට අනාගතේ පාඩම් කරන්න ඉගෙන ගන්න මොකුත් බැරි වෙලා ගිහිල්ලා මහා අවුලක් හැදෙන්න පුළුවන් නේ. ඒතර එයාගේ සතුටට බාධා කළා වෙන්නේ නැහැ. ඒකෙදි අපි එතෙන්දී අපි උපක්‍රමශීලීව ඒක හොඳින් තදින් දැඩිව දඬුවම් කරමින් කොයි මොන ආකාරයේ භාවිතා කළත් කමක් නැහැ. සුදුසු විදිහට සුදුසු තැනදී එතෙන්දී එයා ඒ වෙලාවේ සතුටක් ඒකෙන් ලැබුවට ඒ සතුට අපි බාධා කරන්න හොඳ නැහැ කියලා ඒක වළක්වන්න නැතුව ඉන්නවා කියන එක එහෙම නෙමෙයි මෙතෙන්දී කියන්නේ. ඒක අප විසින් කළ යුතු දෙයක්නේ. දරුවෝ ගේම් දරුවේ ගේම් එකකට ගේම් වලට බැහැ වෙන්න යනවා නම් ඒ ඇඩික්ට් වෙන්න යනවා නම් ඒකෙන් ලොකු හානි කර ගන්නවා නම් අපි ඒක වළක්වන්න ඕනේ. මද්ද්‍රව්‍ය වලට වැඩිහිටියෙක් නෙමෙයි ඕනම කෙනෙක් දරුවෙක් හෝ වැඩිහිටියෙක් ඕන කෙනෙක් යනවා නම් අපි ඒක වළක්ව ගන්න ඕනේ. ඒ නිසා සතුටෙන් කරනවා ප්‍රියතාවයෙන් යුක්තව කරනවා කියලා අහිතකර දෙයක් වැරදි දෙයක් කරනවා නම් එතෙන්දී අපි ඒක වළක්වන්න ඕනේ. එහෙම නැතුව අපි අනිසි විදිහට යම් කිසි කෙනෙකුගේ සතුටට බාධා වෙන විදිහට වැඩ කරනවා නම් එතෙන්දී ඒක අපි අර තුන්වෙනි ශික්ෂාපදයට අදාළ වෙනවා. ඒ නිසා අපි අවස්ථාව තීරණය කරන්න ඕනේ කොතෙන්දිද මොන ප්‍රමාණයටද ඒවයි සීමාවන් පනවන්නේ කියන එක අපි මේ හඳුනා ගන්න වෙනවා. ඒ අවස්ථාවන්ට අනුව.
ස්වාමීන් වහන්සේ අවසර. එතකොට එතනදී ක්‍රෝධිකුත් එන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? දැන් මොකද සුන්දුවක් දැන් අහනකොට ඒක අපි නවත්තන්න යනවා නම් එතන Tamanට වෙන ඒ ක්‍රෝධසිතකුත් එක්ක නෙමෙයිද දෙකම කරන්නේ නැද්ද ඒතකොට? තමන්ටද ඔව් දැන් Taman කවුරු හරි සින්දුවක් අහනවා නම් අපි ඒකට එයාට ඒ සින්දුව අහන්න දෙන්නේ නැතුව ඒක අපි ගිහිල්ලා ඕෆ් කරනවා නම් එතන යම් කිසි එතකොට මේ කාමෙස්සු ඒක විතර නෙමෙයි කේන්තියකුත් එන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඔව් කේන්තියකුත් එන්නේ. දැන් තමන් ඒක කරන්නේ තරහෙන් නම් එතනත් වැරදි. එතන ක්‍රෝධයක් නේ ඇති වෙන්නේ. ඒ ස්වාමීන් එතකොට වහන්සේ. අපි මේ ව්‍යාපාදේ කියන එක එනවනේ එතකොට. තරහව අමනාපය නොරුස්නා බව එතන එනවා. එතකොට ඒ සින්දුව ඇහුවට මට ඇත්තටම කරදරයක් නැත්නම් එයා ඒක අහන එක එයාට කරදරයකුත් නෙමෙයි නම් සින්දුවක් අහන්න සුදුසු වෙලාවක් නම් ඒක අපි ඒකට බාධා කළොත් වැරද්දක්නේ. එතකොට එතකොට නොරුස්නා බවක් අමනාපයක් තරහක් කියන්නේ මං ඒක කරන්නේ. එතකොට ඒකත් වැරදි තමයි. ඒ කියන්නේ ඒ තරහක ඒ වෙලාව ඇති කරගන්න එකත් වැරදි. ඒ වගේම අනිත් එක්කෙනාගේ සතුටට මම බාධා කරන්න යෑමත් වැරදි. ඒතර දෙකම එකට යනවා. එකට යනවා නේ ස්වාමීන් වහන්සේ. දෙකම එකට යනවා. මට දැන් තේරෙනවා. අපි දැන් හිතන් සාමාන්‍ය ඒක එතකොට ක්‍රෝධයක් කියලා එකක් කේන්තියක් කියලා. නමුත් මෙතන දෙකම එකට යනවා ඒ කියන්නේ. එකට යනවා. එතකොට අරක දැන් මෙතරම් කලක් අපි ඒක හිතන්නේ නැහැ. මෙච්චරම් කලක් අපිට ඒක හිතුන්නේ නැහනේ. දැන් අපි හිතන්නේ ඒ කේන්තියට ගිහිලා ඕෆ් කරා කියලා. නමුත් ඒ කේන්තිය විතර නෙමෙයි එතකොට අර පවත් සිද්ධ වෙනවා ඒ කියන්නේ. පවත් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඒක මෙහෙමයි. ඕක ඇත්තටම අපි හිතනවට වඩා වැඩි වැරද්දක් පවක්. මොකද අපි දැන් ඕක සරල දෙයක් හැටියට අපි හිතනවා. අපි කියමු දැන් ඒ කවුරු හරි පවුලේ කෙනෙක්ම කවුරු හරි සින්දුවක් අහමින් ඉන්නවා කියලා. ඉන්නකොට නමුත් ඒ වෙලාවේ ඒ බඳු සින්දුවක් ඇහිීම වැරද්දක් නෙමෙයි නම් එයා ඒ සින්දුව අහන එක මටත් කරදරයක් නෙමෙයි නම් එයාටත් කරදරයක් කරගන්න එකක් නෙමෙයි පාඩුවක් කරගන්න එකක් නෙමෙයි නම් වෙනත් කාටවත් ඒ සින්දුව ඇහිීම බාධාවක් නෙමෙයි නම් මම ගිහිල්ලා ඒ සින්දුව අහන එකට බාධා කළොත් වැළැක්වුවොත් තරහෙන් හරි මොන විදිහකින් හරි දැන් එතෙන්දී අර ඔබතුමා කිව්වා විදිහටම තරහ කමනාපයක් කියන එකත් හිතට එනවා. ඒකත් වැරද්දක්. අනික් එක්කෙනාගේ සතුටට බාධා කිරීමත් මං කරන මේ කයින් කරන වැරද්දක් බවට පත් වෙනවා. එපමණක් නෙමෙයි. ඔතන තව තියෙනවා මේ තවත් බරපතල කාරණයක්. ඕක ඔහොම කළාම එයා තුල ඇති වෙනවා මම නම් කළේ ඒක අනිත් එක්කෙනා තුල ඇති වෙනවා මා කෙරෙහි කිසියම් ආකාරයක නොරුස්නා බවක් නොමනාපයක් ඇති වෙනවා. ඒ වෙලාවේ එයා ඒක මොකක් හරි වචනකින් යමක් කිව්වා වෙන්නත් පුළුවන්, නොකිව්වා වෙන්නත් පුළුවන්, රවල බැලුවා වෙන්නත් පුළුවන්, නොබැලුවා වෙන්නත් පුළුවන්, මුකුත්ම සද්දයක් නැතුව හිටියා වෙන්නත් පුළුවන්. නමුත් එයාගේ සිත තුළ මා පිළිබඳව කිසියම් නොරුස්නා බවක් නොමනාපයක් එයාගේ හිතේ සටහන් වෙනවා. මේ සටහන් වීම දිගු කාලිනව බලපාන එකක්. ඔය වගේ සිදුවීම් අපි කියමුකෝ 262ක් වුණා කියලා අවුරුදු 4ක් තුලදී. දැන් මේක ස්වාමියා භාර්යාව අතර වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෙක් අතර වෙන්න පුළුවන්, දෙමාපිය දරුවන් ඕන සම්බන්ධතාවයකදී වෙන්න පුළුවන් මේක. මේ ගෙදර පරිසරයේ මම මේ කියන්නේ. එතකොට මෙහෙම අවුරුදු 3-4ක් මුළුල්ලේ මෙබඳු සිදුවීම් 264ක් වුණා කියමුකෝ. අපි නිකන් මේ සාමාන්‍ය උදාහරණයක් කියන්නේ. එතකොට 264ක් මෙහෙම වුණාම ඒ අනිත් එක්කෙනා තුල ඇතිවන මානසික ව්‍යාකූලතාවය එහෙම නැත්නම් අපහසුව වෙහෙස කියන එක එයාගේ සිත තුළ දැඩි විදිහට නරක විදිහට ඒ සිත මේ පොලුට් වෙන ඒ සිත අපිරිසිදු වෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට තවත් සිතක් ද්වේෂ සහගත බවට පත් කිරීමේ පාපය වැරද්ද මා විසින් ඇති කරගන්නවා. මේක භවගාමී අකුසලයක් වෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ පව් 3ක් එතකොට ඒකේ දෙනවා. ඒ පව් කියන්නේ 3ක් අන්න හරි. පව් පව් 3ක් 3ක් ඇති වෙනවා. පව් 3ක් සිද්ධ වෙනවා මේක. කෙනෙක්ව අර කේන්තර තමන් ක්‍රෝධයක් ඇති කරගත්තා තමන් කාමයේ මිච්ඡ ඒකත් එතනට දැම්මා. ඒක 3ක් එතකොට කරගත්තා අපි. අන්න හරි. අන්න හරි. එතකොට අපි මෙහෙම සියුම් විදිහට මේව දෙහි බලන්න ඕනේ. මොකද මෙහෙම දේවල් අපි අතින් සිද්ධ වෙනවා. එතකොට එහෙම සිද්ධ වුණාම අපි සමහර විට ඒකේ බරපතලකම වැඩි හිතන්න නැති වෙන්න පුළුවන්. නමුත් එසේ කිරීමේ වැරද්ද දෝෂය Tamanට ඊ타මත්ම අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඒක අර මං කිව්වේ අර භවගාමී දෝෂයක් අකුසලයක් කියලා. ඒක එතකොට ඇයි එහෙම කියන්නේ? අනිත් එක්කෙනාගේ සතුටට ඒ විදිහට බාධා කරන්න පුළුවන්කම තමා ළඟ තිබීම. ඒ කියන්නේ මම මේක තව විදිහකට කියන්නම්. දැන් අපි කියමුකෝ යම් කිසි කෙනෙක් යම් කිසි මිනිස්සෙක් මේක මිනිස්සෙක් තවත් මිනිස්සෙක්ව මැරුවා කියලා. එතකොට එහෙම මැරුවාම එයා මැරුවේ එක මිනිහෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්, 4-5 දෙනෙක් වෙන්න 100ක් වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. මෙතන තියෙන දෝෂයේ වැරද්දේ ප්‍රමාණය තමයි තවත් මිනිසෙකු ඝාතනය කරන්න පුළුවන් මට්ටමට මේ තැනත්තාගේ සිත ගොරෝසු වීමේ නරක తත්වය තමයි එතන තියෙන්නේ. එතකොට පාපයක් වැරද්දක් කියන එකේ තේරුම එබඳු වැරද්දක් කරන්න පුළුවන් මට්ටමට ඒ සිත ගොරෝසු වෙලා කියන. එසේ වීමයි භවගාමී අකුසලයේ වෙන්නේ. එතකොට අර වැරද්ද කිරීමේ පාපය වෙනම තියෙනවා. තවත් කෙනෙක් ඝාතකයෙක් හෝ තවත් කෙනෙක් ඝාතනය කිරීමේ වැරද්ද පාපය එතන තියෙනවා. ඒ පාපයත් සමග එබඳු මට්ටමට ඒ සිත ගොරෝසු වීමේ වැරද්ද තමයි මේ සිතේ අකුසලය හැටියට යන්නේ. එතකොට දැන් අර මනුස්සයා මරීම සතෙක් හෝ මිනිසෙක් හෝ මැරීමට අදාළව ලැබෙන්නේ පාපයක්. ඒකට විපාකයක් විඳින්නත් පුළුවන්. හරිද? ඒ සතා කවර හෝ සතෙක් කියමුකෝ මිනිසෙක් හෝ සතෙක් හෝ මැරුවා. මැරුවාම ඒ මැරීමට අදාළ වූ පාපය එයාට සිද්ධ වෙනවා. ඒ එක්කම එබඳු සත්වෙක් එබඳු කෙනෙක් මිනිසෙක් හෝ එබඳු ලොකු සතෙක් මරන්ද ප්‍රමාණවත් විදිහේ හිතේ ගොරෝසු බවක් ඇතිවීමට කියනවා අකුසලය කියලා. පාපයයි අකුසලයයි කියන දෙක ඔහොමයි බෙදෙන්නේ වෙන් වෙන්නේ. මනුස්සයා හෝ සතා මැරීම නිසා සිද්ධ වෙන්නේ පාපයට. ඒ පාපයට අදාළ විපාකයක් එයාට විඳින්න වෙනවා. හරිද? ඒ සතා මැරීමට අදාළ විපාකයක් එයාට වින්දා. කියමුකෝ. දැන් අපි කියමුකෝ අපි සරලවම ගමුකෝ. එයා මිනිසෙක් මරුවා. ඊළඟ ආත්මෙදී එයාටත් මැරෙන්න සිද්ධ වුණා. කියලා. ඒ විදිහටම. හරි? දැන් එයාගේ පාපේ ගෙවුණා. හරි? ඒකට විපාකය ලැබුවානේ යා. එතන පාපේ ගෙවුණා. හැබැයි පාපේ ගෙවුණට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තවත් මිනිස්සෙක් මරන්න පුළුවන් හිතේ තියෙන නපුරුකමක් ගොරෝසුකමක් තියෙනවනේ. ඒ ගොරෝසුකම නැති වුණේ නැහැ. ඒක තමන් එක දැති කරගත්තේ අර පවට පව ගෙවුණා. නමුත් අර අකුසලේ තමන්ගේ හිතේ තාම තියෙනවා. අන්න හරි. ඔන්න ඔතන අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් මේ දහම තුල. ස්වාමීන් වහන්සේ තේරෙනවා. يعني හුඟක් ඒවා අකුසල කියන එක පාපය කියන එක දැන් දෙක තමන් ඒක තෝරගෙන ඒක දැන් නැත්නම් මම මට මෙහෙම දෙයක් උනේ මම මට මරුමක් සිද්ධ වුනේ මට මැරෙන්නේ මේ මොකද හරි මරුණන් පස්සේ තේරෙන්නේ නැහනේ. වෙන දෙයක් අපිට කරදරයක් වුණොත් අපි ඒක හිතුවොත් මම කාට හරි මෙහෙම දෙයක් කරපු හින්දා වෙන්නේ නැති මට මෙහෙම වෙන්නේ කියලා මගේ ඒ තියෙන එහෙම වෙන්න හේතුව මොකද කියලා කල්පනා කරලා ඒක නැති කරගන්න පුළුවන්
එතකොටනේ ස්වාමීන් ඒක අන්න හරි. ඔව් ඔව්. එතකොට මේකට විපාකයක් මම දැන් වින්දානේ. ඉන්දනේ. එතකොට මේ තරමට මගේ සිත ගොරෝසු වෙන්න දෙන්න හොඳ නෑ කියන එක තමා තුළ එතකොට එහෙම ඇති කර ගැනීම තමයි කුසල පූර්ණේ වෙන්නේ. එතකොට අපි මේ අකුසලයේ හඳුනාගෙන අකුසලයේ මිදෙන්න අපි උත්සාහ කරනවා එතෙන් පටන්. ඉතින් මේවා ගැන දැනුමක් තියෙන ස්වාමීන් වහන්සේ ඉතින් බුදුදහම අපි දැනගෙන තියෙන්න ඕනේ. නැත්නම් අපිට තේරෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. තේරෙන්නේ නෑනේ. ඔව්. ඒක තමයි ධර්මයේ අපිට අදාරන්න ඕන වෙන්නේ ඒ හින්දා තමයි. නැත්නම් අපි හිතනවා මම මුක් කරන්නේ නෑනේ මම හරිද කරන්නේ නෑ කියේ ඉන්න පුළුවන්. නමුත් තමන් අතින් මේ ගොරෝසුකම් මේ දේවල් වෙමින් තියෙන්න පුළුවන්. එයා හිතන්නේ නෑ මේවා දැන් හරි තමා කියලා සෙල්ලම් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ධර්මයේ අපි මනවින් හඳුනා ගන්න ඕන වෙන්නේ ඒ හින්දා තමයි. ස්වාමීන් වහන්සේ. ඔව්. අර ඔය පාඩම ඔය කරුණම දැන් කෙනෙක් ඒක රිසීවිං එන්ඩ් එකේ හිටියනම් ඒ කියන්නේ ටීවී එකක් ඔෆ් කරනකොට දැන් ඒ රිසීවිං එන්ඩ් එකේ ඉන්න කෙනාට වෙනවනේ ද්වේෂයක් ඇති වෙනවනේ. ඔව් ඔව්. එතකොට එතනත් වෙනවනේ ලොකු පාපයක්. එයාගේ හිත කැළඹිලා එයා ද්වේෂ කරලා මැරේජ් එකකදී නම් මැරේජ් එක කැඩෙන්න තරම් ඒක 264 දවසක් කරනවා නම් ඒක leads to ලොකු දෙයකට නේද ස්වාමීන් ඔව් 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 අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් දැන් බලන්න මම නිතරම පැහැදිලි කරන්න උත්සාහ කරන දෙයක් තමයි දැන් ওই විවාහ ජීවිතවල එහෙම දැන් එකතු වෙන්නේ හරීම ආදරයෙන් සෙනෙහසින් බොහොම මේ ලෙන්ගතුව ඉවත් වෙන්න බෑ ඉවත් වෙන්න උනොත් මැරෙනවා කියන මට්ටමින් එකතු වෙන අය මාස කිහිපයක් යද්දී අවුරුද්දක් හමාරක් යද්දී මේ එකිනෙකාට රුස්සන් නැතුව යන්නේ එකිනෙකාට ද්වේෂ කරන්න පටන් ගන්නේ ඩිවෝර්ස් එකක් මට්ටමක් දක්වා යන්නේ නිකන් නෙවෙයිනේ නිකම්ම නෙවෙයිනේ ඒකට අදාළ හේතු තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඕනම දෙයකට හේතු තියෙනවා කියලා උපනිෂද් සූත්‍රයේදී එතකොට හේතු තියෙනවා ඒ හේතු අපි අධ්‍යයනය කරන්නේ නැහැනේ එතකොට මේක එක දවසක් වෙච්ච හේතුවක් නෙවෙයිනේ දෙකක් දවස් දෙකකදී සතියකදී වෙච්ච එකක් නෙවෙයිනේ මාස ගණන් අවුරුදු ගණන් යද්දී ඒ ඔන්න ඔය විදිහට ගොඩ ගැහෙනවා ගොඩ නැගෙනවා උතුරනවා මම පෞද්ගලිකව දන්නවා අවුරුදු 8ක් ප්‍රේම කරලා විවාහ වෙච්ච දෙන්නේ 6 මාසෙන් ඩිවෝස් වුණා. අවුරුදු 8ක් ඒ දෙන්න බොහොම ආදරෙන් හිටියා. ඉඳලා තමයි විවාහ වුණේ 6 මාසෙකින් උනාට ඩිවෝස් වුණා. එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ ආදරය කරන කාලේදී අපි මේ වචනේම භාවිතා කරමුකෝ. ආදරය කරන කාලේදී එක එක්කෙනා දෙස බලන්නේ එක අපි එකට කියනවා මේ බෑග්ග්‍රවුන්ඩ් එහෙම නැත්නම් මේ රෝල් එක සන්දර්භයක් තුල. එතකොට ඒ සන්දර්භය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා විවාහ වුණාන් පස්සේ. දැන් ඒ ආදරය කරන කාලය කියන එක තත්වයක්. එක සන්දර්භයක් තුල තමයි ඒක තියෙන්නේ. එතකොට එක බෑග්ග්‍රවුන්ඩ් එකක තමයි එතන ඒක ක්‍රියාත්මක වෙන්නේ. අපි රෙජිස්ටර් කරලා නීත්‍යානුකූලව හා දෙවියන් ඉදිරියේ විවාහ වුණාම අපි කියන අවස්ථා දෙකක් කියලා නීතිය ඉදිරියේ විවාහ වීම හා දෙවියන් ඉදිරියේ විවාහ වීම කියන එක. එතකොට මේ දෙආකාරයෙන්ම විවාහ වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම රෝල් එක වෙනස් වෙනවා. ඒ රෝල් එක වෙනස් වුණාට පස්සේ අන්න ඒගොල්ලන්ගේ අර සැබෑ දෙන්නෙක් එකිනෙකා සමග එකට ජීවත් වීමේදී ඇති වෙන සැබෑ ස්වභාවයන් මතුවෙනවා. ඒක එකිනෙකාට නොගැලපී යන්න පුළුවන්. මේක කල්ැතුව හඳුනා ගන්න බැරි වෙනවා. එතකොට මේ වගේ තත්ත්වයන් ඕන තැනක ඇති වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නිකම්ම නෙමෙයි අර දවසින් දවස එක සිදුවීම් බොහෝ සෙයින් සිද්ධ වෙලා වීමේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේදී ඒක පුපුරායන තත්වයකට පත් වෙන්න පුළුවන්. එතකොට මෙහෙම දේවල් අපේ දැන් කුටුම්බයක් පවුලක් කියන ඒකකයේ තුලම සිද්ධ වෙනවා. දැන් අපි නිතර දකින දෙයක් තමයි දැන් බොහෝ වත්කම තියනවා දේපල තියනවා ආදායම් තියනවා අපිට හිතන්නේ හරි ලස්සනට ඉන්න පුළුවන් නේ දැන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඔක්කොම ආදායම තියනවා ඇති වෙන්න යාන වාහන තියනවා ගෙවල් දොරවල් ලස්සනට හදාගෙන තියනවා ඔක්කොම තියනවා.
ඉතින් මේක ASCII දැන් පුළුවන් නේ සන්තෝෂයෙන් ඉන්න කියලා අපි හිතනවානේ. එහෙම වුණාට බැරි වෙනවානේ. හැමදෙනාටම නෙමෙයි එහෙම ඉන්න බොහෝ දෙනා ඉන්නවා. එහෙම ඉන්න එක අයට ආශිර්වාද කරන්න ඕනේ අපි ඒක අගය කරන්න ඕනේ. එහෙම ඉන්නවා. නමුත් සමහර කෙනෙකුට ඒ ඔක්කොම වටිනාකම් ලස්සන දේවල් ඔක්කොම ටික තියාගෙන ඒක මැද්දේ සතුටින් ඉන්න බැරි වෙනවනේ. අන්න ඒ බැරි වෙන එකට හේතු තමයි අපි මේ දකින්න ඕනේ. ඇයි බැරි වෙන්නේ? ඒ බැරි වෙන්නේ එකිනෙකා කෙරෙහි අපි අර ආදරණීය සෙනෙහබර ලෙන්ගතු විදිහට එකිනෙකාව ආරක්ෂා කරන්න බැඳිලා නැතිකම මත. තමන් නිසා අනික් එක්කෙනාට කොයිතරම් දුරට රිදෙයිද කියන එක පරීක්ෂාකාරීව බලන්නේ නැති ස්වභාවය නිසා. තමන් හිතනවා තමන් කරන එක හරි කියලා. නමුත් අනිත් එක්කෙනාට ඒක කොයි තරමකට හර්ට් වෙනවද කියන එක තමන් කල්පනා කරන්නේ නැහැ. බොහෝ අය ඉන්නවා එහෙම. එයා හිතනවා එයා කරන එක හරි කියලා. තමන් කරන එක තමයි හරි කියලා. හරි කියලා හිතනවා. නමුත් එතෙන්දී ඒකෙන් අනිත් එක්කෙනාට කොයිතරම් දුරට හර්ට් වෙයිද කියන එක හිතන්නේ නැහැ. අනිත් එක්කෙනා හර්ට් වෙන බව කිව්වොත් ඒක පිළිගන්නෙත් නැහැ. එහෙම වුණාම අන්න ඒක වෙහෙසකාරී අත්දැකීමක් හැටියට අරන් අපි කලින් කතා කරපු ආකාරයකට වෙහෙස ස්ට්‍රෙස් එකක් දිගින් දිගට යන්න පටන් ගන්නවා. ඒක ඩිස්ට්‍රෙස් වෙනවා. ඊට පස්සේ තව ගිහිල්ලා බොහෝ වෙහෙසකර අත්දැකීම් බවට පත් වෙනවා. එතකොට මේතෙන් එහෙම වුණාම අන්න අර කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම, ලයිව්ලිහුඩ් ජීවිතය පැවැත්ම මේ ඔක්කොගෙම ඇති වෙන වැරද්දක් නේ එතකොට වෙන්නේ. අන්න එතකොට අන්න ආපහු Tamanට බය සන්ත්‍රාසය ඇති වෙනවා. තමා ළඟම ඉන්න එක්කෙනාගේ ආදරයේ සෙනෙහස Tamanට නියමාකාරයෙන් ලැබෙන්නේ නැහැ. මහා හතුරෙක් එක්ක ජීවත් වෙනවා වගේ, තරහකාරයෙක් එක්ක ජීවත් වෙනවා වගේ, විරසක කෙනෙක් එක්ක ජීවත් වෙනවා වගේ, වචනත් වැරදි, ක්‍රියාවනොත් වැරදි, තීරණත් වැරදි, ඔක්කොම වැරදි වෙන්න පටන් ගන්න ඒකනේ. එතකොට අන්න එහෙම පැවැත්මක් මේක ඔස්සේ යනවා කියන එක තමයි මේ සූත්‍රයේදී මේ පැහැදිලි කරන්නේ. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. හොඳයි. පෙරවන් සරණයි. ස්වාමින් වහන්සේ ගිය පාර ඔය මෙතනින් තමයි නැවැත්තුවේ ස්වාමින් වහන්සේ. මෙතනදී නැවැත්තුවේ නේද? ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි මේ මම ඒ නැවත කතා කළේ මොකද සමහර ඒවා මට කියන්න අමතකුණා කියලා හිතෙන තැන් ආපහු හිතලා මම ඒ පොඩ්ඩක් ආපහු කිව්වේ ඒකයි. මොකද අනික් කාරණේ මේ සූත්‍ර දේශනාවල තියෙන ස්වභාවයක් තමයි ඒවා කොච්චර කිව්වත් අපිට තවත් ඒ ගැන කතා කරන්න තියෙනවා කියන වගේ ස්වභාවයකුත් තියෙනවා. අනික් කාරණේ මේවා හරිම ප්‍රායෝගිකයි. ඒ වගේම අපිට විවිධ පැතිකඩ වලින්, විවිධ කෝණ වලින්, විවිධ එළඹුම් වලින්, various approaches, විවිධ එළඹුම් වලින් අපිට ඒවා දෙහි බලන්න ඕන වෙනවා. එහෙම බලන්න ඕනේ. ධර්මයේ හැටි එහෙමයි. ඒ නිසා අපි ඒක විවිධ පැති වලින් බලන්න ඕනේ මේ සිදුවීම් කොහොමද අපිට අදාළ වෙන්නේ, අපේ ජීවිත අස්සට මේව රින්ගන්නේ කොයි විදිහටද, අපිට හා අපි ඇසුරු කරන අනික් අයටත් අවශ්‍ය තැනකදී අපිට මේවා කියා දෙන්න සමහරට ඕන වෙනවා. මඟ පෙන්වීම කරන්න සුදුසු තැනදී අපිට සවන් දෙන අය අපිට හමු වෙනවා සමහර විට. එහෙම අපිට සවන් දෙන්න කැමති කෙනෙක් හම්බුනොත් ඒ අයට අපි කියා දෙන්න ඕනේ. ඒතර ඒ නිසා මේවා අපි හදාarලා තිබීම අපට විතරක් නෙමෙයි අනික් අයටත් ඵලදායක වෙන ප්‍රයෝජනවත් වෙන දේවල් බවට පත් වෙනවා. ඔව් ස්වාමීන් දැන් අද දවසේ අපිට තේරුණානේ අපිට දැන් මෙතන කලක් හිතෙන සින්දුවක් අහනකොට ඒ සින්දුව නවත්තන්න යන එක අපිට එතකොට හිතෙන්නේ ඒක ක්‍රෝධයක් කියලා. දැන් මෙතන එතකොට ඒ කියන්නේ කාමසු විචාචාරයකත් අපි එතකොට ඒක එහෙම එකක් කරන්න ඒක අපි මෙතන කලක් දන්නේ නැහනේ. අපි හිතන්නේ කේන්තියට ඒක කරා. එතකොට එතනින් දැන් ඒ කේන්ත විතර නම් ඊට පස්සේ අපි අරයට වෛරයක් අපි ඇති කරනවා හිතේ. එතකොට එතන දැන් ඇත්ත වශයෙන් කියනවා නම් එක ක්‍රියාකාරයකින් අපි පව් තුනක් කරගත්තා. තුනක් කරගන්නවා. හරියට හරි. කලක් ඒක අපි හිතන්නේ ඒක කරන්න යනකොට ක්‍රෝධය විතරයි. ඔව්. අපි ක්‍රෝධය විතරක් හිතන්නේ ඒ කේන්තියෙන් පිළිලා ඕෆ් කරා ඒක. නමුත් අර දෙක අපි පොඩ්ඩක්වත් මෙතන කලක් හිතලා නැහැ.
දැන් බලනකොට 3ක් වෙනවා ඒ ස්වාමීන් වහන්සේ. අපි ඒක දැන් අපි අද ඒක හොඳට තේරුම් ගියා. මම කලක ඒක තේරුම් නැහැ ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න ස්වාමීන් පිංසිදේවා. මොකද අපි ඇත්තටම එහෙම දේවල් ගැන අපි එහෙම හොඳින් සියුම්ම බලන්න ඕනේ. හඳුනා ගන්න ඕනේ. නැත්නම් අපි හිතනවා අපි දැන් මේක හැමදාම සමාදන් වෙනවනේ උදේ හවස සමාදන් වෙනවා හැමතැනම හැම උත්සවයකදීම හැම පින්කමකදීම සමාදන් වෙනවා. සමාදන් වුණාට ඇත්තටම මේවා අපි භාවිතයේදී අපි අතින් කොයිතරම් දුරටකටද ආරක්ෂා වෙන්නේ ඒවා පරිස්සම් වෙන්නේ කියන එක අපිට හුඟක් වෙලාවට අධ්‍යයනය වෙන්නේ නැහැනේ. එතකොට අපි දැන් මට හුඟක් වැඩ අධිකයි මහා ගොඩක් වැඩ ASCII තියෙනවා. තව කෙනෙක් සින්දුවකුත් දාගෙන අහනවා මොකක් හරි එකට කේන්තිත් කියලා අර කෝප් කරලා දානවා. එහෙම දානවා. නමුත් එතෙන්දී ඒ සිද්ධිය ASCII සිද්ධ වෙන මේ process එක මොකද්ද කියන එක අපි ওই විදිහට අධ්‍යයනය කරලා මේ විදර්ශනාව ඔකට කියන අපි විදර්ශනාව වඩනවා කියන්නේ ඔකට තමයි. ඔක තමයි විදර්ශනාව. එතකොට අන්න එහෙම අපි සියුම්ම ඒ සිද්ධිය ඇනලයිස් කරාම විශ්ලේෂණය කළාම ඒක තමයි විදර්ශනාව. එතකොට අන්න අපිට ඒ කර්මය කොයි විදිහටද අපි ඒක රැස් කරන්නේ? මම එක විදිහකට රැස් කරනවා අනිත් එක්කෙනාට රැස් කරන්න අපි උදව් කරනවා. උදව් කරනවා. එතකොට එහෙම තියාගෙන අපි එහෙම ආයෙ නිර්මාණය කරන්න පුළුවන්. දැන් සමහර දරුවෝ ඉන්නවා මේ කාලයක් යද්දී හරීම අකීකරු වෙන සැරපරුස වෙන දරුවෝ. එතකොට දැන් මේ දරුවා තමා විසින්ම බිහි කරලා තමාගේ නිවසම හැදිච්ච වැඩිච්ච දරුවා ටික කලක් යද්දී අකීකරු සැරපරුස දරුවෙක් වෙනවා. අර ළඟ ඇඟිල්ල එල්ලි තමා තුරුලේම හිටපු එක්කෙනා ටික කාලයක් යද්දී සැරපරුස නපුරු කියන එක අහන්න නැති දරුවෙක් බවට පත් වෙලා. එතකොට මේක කළේ කවුද කියන එක හොයද්දී මේක වෙන කෙනෙක් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ විනිශ්චය කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. ඒක සමහර ආගම්වල ගන්න හැටියට. නමුත් බොහෝ සෙයින් මේක කරලා තියෙන්නේ තමන්මයි සමහර උගක් වෙලාවට. උගක් වෙලාවට ඒ දෙමාපිය දෙපළ විසින් තමයි ඒ දරුවව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ දරුවා බිහි කළෙත් ඒගොල්ලෝ ඒගොල්ලන් පෝෂණය කළෙත් ඒගොල්ලෝ රැක බලාගත්තෙත් ඒගොල්ලෝ ඒ දරුවා නපුරු දරුවෙක් කළේ අකීකරු දරුවෙක් බවට පත් කළෙත් ඒගොල්ලෝ. එතකොට එහෙම නොවන අවස්ථා යම් අවස්ථාවලදී ඇති වෙන්නත් පුළුවන් පූර්ව භව හේතු නිසා පූර්ව ජන්මේදී ආපු බලපෑම් නිසා වගේ අජාත ශත්‍රු වගේ එහෙම වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. මම ඒක 100%ක්ම එකම කියලා කියන්නේ නැහැ. තව සාධක දෙන අවස්ථාවක් තියෙනවා. නමුත් බොහෝ සෙයින් එයා නපුරු කරන්න හේතු වෙලා තියෙනවා කවර හෝ ආකාරයක හැසිරීම. මම බොහෝ දේවල් එහෙම අත්දකලා තියෙනවා. සමහර දෙමාපියෝ හරි ආදරේ බොහෝ තරම් වියදම් කරනවා, බොහෝ දේවල් කරනවා, හරිම ආදරේ ඔක්කොම කරනවා. නමුත් දරුවා අකීකරු බවට පත් කරන්න අවශ්‍ය වෙන සාධක අවුරුදු ගාණක් මුළුල්ලේ සපයලා තියෙනවා. ඒ සැපීම වල ප්‍රතිඵලය හැටියට අර ඔක්කොම දේවල් වියදම් කරලා ඔක්කොම මේ සමහන්සියලා දරුවෝ වෙනුවෙන් ගොඩනගන්න දරුවෝ වෙනුවෙන් බොහෝ දේවල් කැපකිරීම කළත් අන්තිමේදී දරුවාගේ මනසට අදාළ පෝෂණය අදාළ දේ කරලා නැහැ. ඒක පොලුට් කරලා ඒක බොහොම අවුල් කරපු අවස්ථාවන් තියෙනවා. එහෙම වෙන්නේ ඔය කියන ස්වභාවයන් හඳුනාගත්තේ නැති නිසා. දරුවට ආදරේ නැතුව නෙමෙයි දරුවට ආදරේ තියෙනවා. උපරිම විදිහට ආදරේ. නමුත් එයා ඒ අයගේ හැසිරීම් රටාවන් තුලින් දරුවාට මොකද වෙන්නේ? මොනවද කොහොමද එයාට ඒක බලපාන්නේ කියන එක පිළිබඳව ඒගොල්ලෝ අධ්‍යයනයක් ඒගොල්ලෝ හඳුනා ගැනීමක් සිදු වෙලා නැතිකම නිසා ඇතිවෙච්ච මහා හානිකර තත්වයන් ඛේදවාචකයන් මම පෞද්ගලිකවම අත්දකලා තියෙනවා. එහෙම වෙච්ච අවස්ථාවන් පිළිබඳව එහෙම වෙච්ච අයගේ ප්‍රශ්න පිළිබඳව. ඉතින් ඒ නිසා මේක අපි හරීම පරිස්සමෙන් අපි ඕනෑම කෙනෙක් හරීම පරිස්සමෙන් මේවා ගැන අධ්‍යයනය කරන්න ඕනේ හඳුනා ගන්න ඕනේ. ඒක තමයි ධර්මානුකූල පිළිවෙත. අපි ශාස්ත්‍රීය බුදු පියාණන් වහන්සේ ඇසුරු කරනවා කියලා කියන්නේ උන්වහන්සේ කියා දීපු මේ ධහම අපි හොඳට අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න එක, ඇතුළු කරගන්න එක. ඒ නිසා මගේ හැසිරීමක්, වචනයක්, තීරණයක්, ක්‍රියාකාරකමක් නිසා අනිත් එක්කෙනාට රිදෙන්නේ
කොයි ප්‍රමාණයටද? අනික් එක්කෙනාට අවහිරයක් වෙන්නේ කොයි ප්‍රමාණයටද? ඒක අනිත් එක්කෙනාට කොතරම් කාලයක් රිදෙන ප්‍රශ්නයක් බවට පත් වෙයිද කියන මේවා පිළිබඳව අපි හරියම සැලකිලිමත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අර අකුසල ගොඩනගා ගැනීමක්, අකුසල එකතු කිරීමක් තමයි වෙන්නේ. ඒ නිසා අපි කරන යම් යම් ක්‍රියාවල් වලට ප්‍රතිවිපාක ලැබීම එක තත්වයක්, අපේ සිත්වල ගොරෝසුකම් ඇති කර ගැනීම එක තත්වයක්. ඉතින් ඒ නිසා ඒ බඳු දැන් මේක මම නිතරම පැහැදිලි කරන දෙයක් නේ. දැන් බෝධිසත්වයන් වහන්සේ කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පෙරම් පුරන සූදානම් වෙච්ච එක්කෙනානේ. ඉතින් ඒ බෝධිසත්වයන් වහන්සේ භවයෙන් භවයට පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා හැටියට මේ ගුණාංග සම්පූර්ණ කිරීම, ඒ කුසල පූර්ණයක් කිරීමක් කළේ. ඒ කුසල සම්පූර්ණ කිරීමේ පාරප්‍රාප්තිය අවසාන කෙලවර ඒකේ ඉහළම තත්වයට කල්මිනේෂන් එක තමයි මේ සම්මා සම්බුද්ධත්වයට පත් වීම. එතකොට ඒ කුසල පූර්ණයක් කළේ. ඒ අතරේ පොඩි පොඩි වැරදි පාප වෙච්ච ඒවා තියෙනවා. ඒ පාප වෙච්ච ඒවා. නමුත් ඒ අකුසල වෙන්න දුන්නේ නැහැ. අකුසල ගොඩනගෙන්න දෙන්නේ නැතුව පරිස්සම් වුණා. ඒ නිසා කුසල පූර්ණ සබ්බ කුසල සමන්නාගත උනේ ඒ නිසා. ඒ අතරවාරදී පුංචි වැරදි සිද්ධ වුණා තමයි. ඒවට යම් විපාක අනුභව කියලා එහෙම සඳහන් වෙන්නේ. ඒතර ඒ නිසා අර අකුසල සිද්ධ වෙන්නේ නැතුව, ඒ කියන්නේ තමන්ගේ සිත ගොරෝසු වෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන යාම කියන එක අතිශය වැදගත් දෙයක්. ඊටාම තීරණාත්මකයි. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒකේ රිටර්න් එක හැටියට තමනුයි මේ බය සන්ත්‍රාසයන්ටපත් වෙන්නේ. බය බේරවයන්ටපත් වෙන්නේ. ඒතර ඒක තමයි මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. ආපහු තමන්ව බීතියටපත් කරනවා. දැන් මගේ සිතේ අනික් අය බය කරන්න, අනික් අය රිදවන්න, අනික් අය අපහසුවටපත් කරන්න ඕන එකමක් මගේ සිතේ නැත්නම් අනික් අය වෙතින් මට බයක් එන්න හේතුවක් වෙන්නේ නැහැ කියන එක තමයි මේ සූත්‍රේ පුරාම දැන් මේ පැහැදිලි කරන්නේ. එතකොට අපි එතන කතා කළා මේ කවටස්නස් කියන එක, එහෙම නැත්නම් අවිජ්ජාව, ඒ කියන්නේ විෂම ලෝභය කියන එක. ඊළඟට ඉල්විල් කියන එකත් එදා කතා කළා, මට මතකයි දැන්. ඉල්විල් කියන එකත් කතා කළා, ඒ කියන්නේ ව්‍යාපාදය. එතකොට with destructive attitudes I have mind of goodwill. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මම මේ බොහෝ දෙනා ව්‍යාපාදයෙන් යුක්තව කටයුතු කරද්දී සමහර ශ්‍රමණයන් හා බ්‍රාහ්මණයන් මං ඒ අය අතර මේ ගුඩ්විල් එක ඇති කරගෙන අව්‍යාපාදයේ හිතේ තබාගෙන කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා මට බය සන්ත්‍රාසයන් නැති වෙන්න හේතුුනේ නැහැ කියලා. When contemplatives or Brahmins who are overcome by sloth and drowsiness, I am devoid of sloth and drowsiness. එතකොට තීන මිද්ද කියන තත්වයන් බොහෝ දෙනාගේ සිත්වල ක්‍රියාත්මක වෙනවා. මගේ සිතේ තීන මිද්ද ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මට බය සන්ත්‍රාසය කියන එක ඇති වුණේ නැහැ. චිත්ත චෛතසික වල ඇති තියෙන නිදිගත් බව කියන එක. ඒක මේක තව විදිහට කියනවා නම් දැන් අපි හිතන්න ලෑස්ති නැහැ කියන එක. මේක තීන මිද්ද කියන්නේ හිතන්න ලෑස්ති නැතිකම. බොහෝ දෙනා චිත්ත චෛතසිකයන්ගේ නිදිගත් බව කියලා කියන්නේ. ඒ නිසා අපි අර සියුම් තැන් දකින්ද, සියුම් තැන් පරීක්ෂා කරන්න ලෑස්ති පිට ඉඳීම කියන එක. ඒකට මහා කාලයක් ගත වෙන එක නෙමෙයි. හිතා ඉන්න කාලයක් නැහැ කියලා හිතන්න කියන්න එහෙම අවශ්‍ය නැහැ. මොකද මේ හිතනකට මහා ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. හරිම ප්‍රබල ලෝකේ තියෙන ප්‍රබලම ප්‍රොසෙසර් එකනේ මේ අපේ මොලේ. ඉතින් ඒ නිසා බොහෝ data ප්‍රොසෙස් කරන්න පුළුවන් හරිම ඉක්මනින්. ඒ නිසා හිතා ඉන්නවා කියලා එකක් නැහැ. බොහෝම ක්ෂණයෙන් බොහෝ දේවල් හිතලා ප්‍රොසෙස් කරන්න පුළුවන්කම තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ එහෙම කරන්න ලෑස්ති පිට ඉඳීම. ඒක ඇප්ලිකේෂන් එකක් බවට පත් කර ගැනීම. අපි ඩිවයිස් වල අපි ඇප්ලිකේෂන් දාගන්නේ ඒ වගේ. එහෙම මං හිතන්න ලෑස්ති. එහෙම දැන් මම මගේ වචන, මගේ ක්‍රියාකාරකම් නිසා
අනිත් එක්කෙනාට කොච්චර ප්‍රමාණයකට රිදෙයිද කියන එක බලන්න ඇප් එකක් දාගන්න ඕනේ. ඇප්ලිකේෂන් එකක් දාගන්න ඕනේ. එතකොට ඒක ස්වාමියාටද භාර්යාවටද දරුවටද සේවාස්ථානයේ කෙනාටද ඥාතියෙකුටද හිතවතෙකුටද වෙනත් කස්ටමර් කෙනෙකුටද කාටද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කවර කෙනෙකුට වුණත් මගේ වචනේ නිසා මගේ හැසිරීම නිසා එයාට කොයිතරම් දුරට රිදෙයිද නැද්ද කියන එක පිළිබඳව තියෙන ඕනෑකම. හිතන්න තියෙන ඕනෑකම. එතකොට ඒක අපි ඇප්ලිකේෂන් එකක් හැටියට දාගත්තොත් ඕනෑම වෙලාවක තමාතින් කියවෙන කරන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඒක ඇක්ටිවේට් වෙනවා එතකොට. ඒක ප්‍රොසෙස් වෙනවා ඒක ක්‍රියාත්මක වෙලා තමයි අපි ඊළඟට ඊළඟ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒතර අන්න එහෙම යොදා ගැනීම. එතකොට අන්න ඒක තමයි අර ස්ලොත් ඇන්ඩ් ටෝප එක අපි ඒකෙන් ඉවත් වෙනවා කියන එක නැති කර ගන්නවා කියන එක. එහෙම නැත්නම් මේ ස්ලොත් ඇන්ඩ් ඩ්‍රව්සිනස් කියලා මේ සමහර ට්‍රාන්ස්ලේෂන් වල තියෙනවා. ස්ලොත් ඇන්ඩ් ටෝප කියලා තියෙනවා. එතකොට තීන මිද්දේ කියලා. එතකොට චිත්ත චෛතසික වල නිදිගත් භාවය කියන එක. When contemplatives or Brahmins who are overcome by sloth and drowsiness, I am devoid of sloth. Sorry. When contemplatives or Brahmins who are restless and with an unstilled mind, I have stilled mind. එතකොට සමහර කෙනෙකුගේ උද්දච්ච කුක්කුච්චය කියන එක විපිලිසර භාවය හා අතීත දේවල් සම්බන්ධයෙන් පසුතැවිලි වීම කියන ස්වභාවය තියෙන්න පුළුවන්. එතකොට මේ විපිලිසර භාවයේ කල යුත්තේ මොකද්ද නොකල යුත්තේ මොකද්ද කියන එක පිළිබඳව පැහැදිලිව තීරණය කරන්න බැරි කම කියන එක. හා සිදුවුණු දේවල් සම්බන්ධයෙන් අනවශ්‍ය විදිහට පසුතැවිලි වෙමින් ඉඳීමත් දහමේ වැරද්දක් හැටියට සලකන්නේ. මොකද අපට අවශ්‍ය වෙන්නේ පසුතැවිලි වෙන්න නෙමෙයි වැරද්දක් හැටියට දැකලා එහි ආයති සංවරයේ යෙදීම. නැවත එහි එබඳු වැරදි නොකරන ආකාරයට තමන් තීරණය කිරීම කියන එක තමයි ධර්මානුකූල පිළිවෙත. යමක් සම්බන්ධයෙන් දුක් වුණොත් එහෙම ඒක වැරද්දක් හැටියට ධර්මයේ සලකන්නේ. ඒ නිසා තමන්ගේ ඕන කෙනෙක් අපි ඕන කෙනෙක් ප්‍රත්‍යක්ජන ඕනෑම කෙනෙකුගෙන් වැරදි සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. මේ නොවි තියෙන්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් මේ සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධයෙන් පසුතැවිලි වෙන්න ගියොත් එහෙම දුක් වෙන්න ගියොත් එහෙම අනවශ්‍ය විදියට ඒ සිත කරදරයට වෙහෙසටපත් වෙන සිතක් බවට පත් වෙනවා. ඒතර ඒක වැරද්දක්. ඒක දෝෂයක්. ඒතර ඒ සිත ගොඩනගා ගන්න සකස් කරගන්න නිවැරදි කරගෙන ඉස්සරහට ගෙනියන්න බැරි හිතක් බවට පත් වෙනවා. අනවශ්‍ය විදියට අතීතයේ පෙර වෙච්ච වැරදි සම්බන්ධයෙන් වෙහෙසට කරදරයට පත් වෙන්න ගියොත්. ඒ නිසා ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඒක යමක් තමන්ගෙන් වැරද්දක් සිද්ධ වුණා නම් ඒක වැරද්දක් හැටියට දැකලා එබඳු වැරද්දක් නැවත නොවෙන්න තීරණය කරනවා. තීරණය කළා ඒ ප්‍රතිපත්තියේ පිහිටලා කටයුතු කරනවා. මේක තමයි වෙන්න ඕන දේ. දැන් සමහර කෙනෙක් ඉන්නවා ඒ අනවශ්‍ය විදිහට මෙහෙම පසුතැවිලි වෙමින් ඒවම මතක් කර අනේ මෙහෙම වුණානේ කිය හිතා බොහොම වෙහෙසටපත් වෙමින් ඉන්න අය ඉන්න පුළුවන් ඉන්නවා. එතකොට ඒ නිසා ඒකෙන් මිදීම වැදගත් දෙයක්. අවශ්‍ය විදිහට ආයති එකට කියනවා ධර්මයේ ආයති සංවරය කියලා. ආයති සංවරයේ පිහිටීම කියන එක. When contemplatives or Brahmins who are restless and with when contemplatives or Brahmins who are uncertain and doubting, I have gone beyond uncertainty. එතකොට සමහර අය විචිකිච්ඡාව එහෙම නැත්නම් සැක කිරීම කියන එක. එතකොට මේකදී මේ ධර්මයේදී කියනවා බුද්ධ ආදී අටතැන ඇති සැකේ කියලා. ඒ වගේ ඊට අතර ගැඹුරින් අපි බැලුවොත් එහෙම මේ ලෝකේ නිත්‍ය වූ දේවල් තියෙනවා, ආත්මීය වූ දේවල් තියෙනවා, වෙනස් නොවන දේවල් තියෙනවා කියන එක පිළිබඳව කිසියම් සැකයක් තියෙන සැකේ ඉවත් කර ගැනීම තමයි
ගැඹුරින් එක තියෙන්නේ. ඒක ක්‍රියාත්මක වුණාම ඊතුරු දේවල් ටිකත් ආවරණය වෙනවා. එතකොට එතන තමයි මේ විචිකිච්ඡාව කියලා සැකය කියන එක තියෙන්නේ. අන්සර්ටනිටි කියන එක, අවිනිශ්චිතභාවය කියන එක, ඒකත් දුරු වෙන්න ඕනේ, අයින් වෙන්න ඕනේ කියලා. ඒක අයින් වුණාම අනිවාර්යයෙන්ම බය, සන්ත්‍රාසය නැති වෙන්න ඒක උදව් වෙනවා කියලා. When contemplatives or Brahmins who tend to praise themselves and disparage others, I do not praise myself or disparage others. අත්ුක්කංසන පරවම්බනය. තමා උසස් කොට සලකා අනික් අය පහත් කොට සලකන ස්වභාවය. මම තමයි උසස්, මම තමයි වැදගත්, මම තමයි සම්භාවනීය. අනික් අය එච්චර වැදගත් නෑ, උසස් නෑ, ඒ අය මට වඩා පහළින් ඉන්නේ කියන එක හිතන්ඩ මිනිසා සාමාන්‍යයෙන් කැමති. ඒක තමයි ස්වභාවය. නමුත් ඒක අපි හැම කෙනෙක්ගේම තියෙන එකක් මේ. ඒක යම් යම් අධිගමයන්ට පත්වෙච්ච අය තුලත් යම් ප්‍රමාණයකට තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි වෙනකම් මේ දේවල් තියෙන්න පුළුවන්. ඒතර ඒ වගේ යම් යම් ඉහළ ආධ්‍යාත්මික තලවලදී පවා මේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ තැන්වලදී අපි පරිස්සම් වෙන්නට ඕනේ. රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා, උද්දම්භාගී සංයෝජන වලනේ තියෙන්නේ. එතකොට මාන තියෙන්න පුළුවන්. When contemplatives or Brahmins who tend toward panic and dread, I have gone beyond horripilation. එතකොට මේ අනවශ්‍ය විදිහට කලබල වීම, එහෙම නැත්නම් වෙහෙසටපත් වීම, තැති ගැනීම, ලොමු දැහ ගැන්වීම, බයට පැත්තීම කියන ස්වභාවයන් අප තුළ හුඟක් වෙලාවට තියෙනවා. අනවශ්‍ය විදිහට වික්ෂිප්ත වීමක්, කලබල වීමක් තියෙනවා. ඒ බඳු තත්වයක් මා තුළ තිබුණේ නැහැ. ඒ නිසා මට බය වෙන්න අවශ්‍ය වුණේ නැහැ කියලා මේ ස්වභාවයන් සාමාන්‍ය මිනිස් සිත් තුළ තියෙන දේවල්. When contemplatives or Brahmins who are desirous of gains, offerings and fame, and I am modest. බොහෝ දෙනා තමාට ලැබෙන තනතුරු, එහෙම නැත්නම් තමාගේ අගය කිරීම, තමා සම්බන්ධයෙන් කියන අනික් අයගේ යම් යම් අගය කිරීම, ප්‍රශංසා කිරීම වගේ දේවල්, මේ ප්‍රශංසාවන්ට බොහෝ දෙනා කැමති. එතකොට ඒවා අපේක්ෂා කළාම, ඒවා නොලැබුණාම වෙහෙසක්, කරදරයක් ඇති වෙනවා. ඒවා නොලැබේ කියන බයක් ඇති වෙනවා. ඒවා ලැබුණ නැතුණාම බයක් ඇති වෙනවා. එතකොට මේ සෑම ආකාරයෙන්ම තමාට බය, සන්ත්‍රාසය ඇති වෙන්න මේ දේවල් හේතු වෙනවා. තනතුරු, වටිනාකම්, අපේක්ෂා කරන යම් යම් තත්වයන්, වටිනාකම්, ප්‍රශංසා, ඇගයීම්, මේ දේවල් සම්බන්ධයෙන් ඇති වෙන ඕනෑකම නිසා. When contemplatives or Brahmins who are lazy and lacking in persistence, my persistence is aroused. එතකොට බොහෝ දෙනා අලස බව, එහෙම නැත්නම් උද්‍යෝගයක් නැතිකම, ධර්මයේ කතා කරන්නේ අප්‍රතිහත ධෛර්යය කියන එක. වෙනුවට කුසීතකම, උකටලී බව කියලා ධර්මයේ සඳහන් වෙන ස්වභාවය නිසා බොහෝ දෙනෙක් අනවශ්‍ය ගැටලුවට භාජනය වෙන්න පුළුවන්. තමා අපේක්ෂා කරන තැනට යන්න බැරි වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින් මේ උද්‍යෝගයක් නැතිකම, උකටලී බව කියන එක, උදාසීන බව කියන එකට නිග්‍රහ කරපු අවස්ථාවන් බොහෝ සෙයින් දකින්න තියෙනවා. මොකද මේ හැම විටම මේ අප්‍රමාදීව කටයුතු කිරීම, උද්‍යෝගයෙන්, උනන්දුවෙන් කටයුතු කිරීම කියන එක බුදුරජාණන් වහන්සේ අගය කරපු දෙයක්. උන්වහන්සේත් එහෙම කරලා, මොකද මේ අතිශය වේදනාකාරී, පීඩාකාරී අත්දැකීම් ලැබමින්, දුෂ්කර ක්‍රියා කරමින්, අධික වීරයෙන් යුක්තව ලබාගත් තත්වයක් නේ උන්වහන්සේ හිමි කරගත්තේ. ඉතින් එච්චර අමාරුවෙන් හිමි කරගත්ත දහමක් තේරුම් ගන්න, අවබෝධ කරගන්න අනික් අය වීරය වඩන්නේ නැහැ කියන එක උන්වහන්සේ බොහෝ සෙයින් නිග්‍රහයට ලක් කළා. ඒ නිසා මේ උද්‍යෝගයේ උනන්දුව කියන එක, මේකේ අදහස් වෙන්නේ මේ හුඟක්
සල්ලි හම්බ කරන්න එහෙම නැත්නම් අර දේවල් වලට කියන එක නෙමෙයි දැන් ඒ දේවල් වලට යම් කිසි කෙනෙක් තමන්ගේ තත්ත්වය තමන්ගේ වටිනාකම තමන්ගේ ට අවශ්‍ය දේවල් ගොඩනගා ගන්න මහන්සි වෙන්නත් ඕන තමයි. ඊට වඩා ධර්මයේ මෙතෙන්දි කතා කරන්නේ අර නිවැරදිභාවයේ යහපත් බව කියන ආධ්‍යාත්මික ගුණාංග දියුණු කරගන්න උනන්දුව කියන එක. ජීවිතය ගත කරන අයගේ අනික් දේවල් ගොඩනගා ගන්න උද්‍යෝගිමත් වෙන්න ඕන තමයි. ඒ එක්කම ආධ්‍යාත්මික ගුණාංග වැඩි දියුණු කරගන්නත් නිරන්තර උද්‍යෝගයක් අප්‍රතිහත ධෛර්යයකින් යුක්තව නොපසුබට වීරයකින් යුක්තව කටයුතු කිරීම කියන එක දහමේ නිතර අගය කරන දෙයක්. When contemplatives or Brahmins who are muddled in their mindfulness, unalert, I have mindfulness established. එතකොට බොහෝ දෙනා බොහොම කලබලයට පත් වුණු අවුල් වුණු අනවධානයෙන් යුක්ත වූ මනසකින් තමයි බොහෝ දෙනා ඉන්නේ. මම එහෙම ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට බය සන්ත්‍රාසය ඇති වෙන්න අවශ්‍ය වුණේ නැහැ, හේතුවක් වුණේ නැහැ කියන එක තමයි දේශනා කළේ. විවිධ හේතුන් නිසා මේ විදිහට වික්ෂිප්ත අවුල් වුණු මනසක් ඇතුව ඉන්න පුළුවන්. When contemplatives of Brahmins who are unconcentrated with straying minds, I am consummate in concentration. එතකොට බොහෝ දෙනා මේ එකඟ වුණු සිතකින් ස්ථීර මනසකින් නෙමෙයි, පැහැපත් මනසකින් නෙමෙයි ඉන්නේ. ඒ නිසා ඒ අයට බය සන්ත්‍රාසය ඇති වෙනවා. මම මේ විදිහට වෙහෙසටපත් වෙච්ච එක නෙමෙයි, බොහොම සමාහිත සිතකින් සමාධියටපත් වුණු සිතකින් තමයි යුක්තව තමයි මම හිටියේ ඉන්නේ. ඒ නිසා මට එහෙම බය සන්ත්‍රාසයක් ඇති වෙන්නේ නැහැ කියලා දේශනා කළා. The thought occurred to me when contemplatives or Brahmins who are drooling idiots resort to isolated forest or wilderness dwellings. It is the fault of their drooling idiocy that they give rise to the unskillful fear and terror. But it's not the case that I am a drooling idiot when I resort to isolated forest or wilderness dwellings. I am consummate in discernment. I am one of those noble ones who are consummate and discernment when they resort to isolated forest or wilderness dwellings. Seeing in myself this consummate discernment, I felt even more undaunted about staying in the wilderness. ඊළඟට තස්සමයි පාලියක මම කියවන්න බැලුවේ. unskillful idiots. පාලි ටෙක්ස්ට් එක මම කියවන්නම්. අර ඉස්සෙල් එකක් ගානේ අර තියෙන දේවල් පාලි භාෂාවෙනුත් තිබුණා. ඉතින් ඒක කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතන්නේ අර
එක එකම විදිහට අර එක මේ අංග සම්බන්ධයෙන් එකම වගන්ති තිබුණ නිසා මම ඒ ටික කියවන්න උත්සාහ කළේ නෑ එකක් ගානෙම. තස්ස මය්‍යම් බ්‍රාහ්මණ ඒතද හෝසි යේකෝ කේචි සමනාවා බ්‍රාහ්මනාවා දුප්පඤ්ඤා අල මූගා අරඤ්‍ය වන පන්තානි සේනාසනානි පටිසේවಂತಿ දුප්පඤ්ඤ ඵල මූග සන්දෝෂ හේතු හවේතේ බොන්තෝ සමන බ්‍රාහ්මණ අකුසලම් බය බේරවං අවහායන්ති නකෝ පනාහං දුප්පඤ්ඤෝ පළමූහෝ අරඤ්‍ය වන පන්තානි සේනාසනානි පටිසේවාමි පඤ්ඤා සම්පන්න හෝ අමස්මි යේහිවෝ අරියා පඤ්ඤා සම්පන්නා අරඤ්‍ය වන පත්තානි සේනාසනානි පටිසේවಂತಿ තේසමහං අඤ්ඤතරෝති ඒතමහං බ්‍රාහ්මණ පඤ්ඤා සම්පදං අත්තති සම්පස්සමානෝ බිය්‍යෝ පල්ලෝම මාපාදින් අරඤ්ඤේ විහාරාය. එතකොට යම් කිසි කෙනෙක් මේ අනවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා නම් දුප්පඤ්ඤෝ ප්‍රඥාවෙන් හීනව අනවබෝධයෙන් යුක්තව කටයුතු කළොත් එහෙම යම් කිසි කෙනෙක් එබඳු කෙනෙක් බොහොම ඉක්මනින්ම වෙහෙසට බය සන්ත්‍රාසයට පත් වෙනවා. ඒතර යම් කිසි කෙනෙක් එසේ නොවි ප්‍රඥා තත්වයෙන් අවබෝධයෙන් යමක් වහාම හඳුනා ගන්න පුළුවන් තත්වයෙන් ඉන්නවා නම් ඒ තැනත්තාට බය සන්ත්‍රාසයේ එන්නේ නැහැ කියලා මෙතෙන්ද කියන්නේ. දැන් අපි දන්නවා මේ දැන් හොල්මන් වලට බය වෙනවා කියන්නේ දැන් හොල්මන් වෙනවා කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ඒ සිදුවෙන දේ Tamanට තේරුම් ගන්න බැරි කමක් නිසානේ. එතකොට යම් කිසි කෙනෙකුට ඒ තියෙන දේ එකපාරටම තේරුම් ගන්න බැරි වුණාම එයාට මොකද්ද මේ තියෙන දේ කියලා වටහා ගන්න බෑ. අපි හොල්මන් වෙනවා කියලා කියන්නේ ඒ නිසානේ. මනස සැලෙන කරන්නේ හොල්මන් වෙනවා කියලා කියන්නේ. එතකොට බොහෝ විට හොල්මන් කියන ඒවායේ ස්වභාවය තමයි අඳුර හෝ සමහර යම් අසීරු අවස්ථාවලදී මනසට බැරි වෙනවා සැබෑ తත්වය හඳුනා ගන්න. ඒ සබා තත්ත්වය හඳුනා ගන්න බැරි වුණාම ඒකට මොකක් හෝ ආදේශ කරලා අපි හිතා ගන්නවා. ඒතර හිතාගත් එකට තමයි බය වෙන්නේ. ඒතර බය වෙන්නේ තියෙන දෙයකට නෙමෙයි නැති දෙයක් මවා ගන්නවා හිතින්. හිතින්ම වාගෙන මවාගත් එකට බය වෙනවා. හොල්මන් වෙන්නේ එහෙමයි. එතකොට දැන් ඒ නිසානේ එළිය තියෙනකොට හොල්මන් වෙන්නේ නැත්තේ. එළිය තියෙනකොට අපිට වටපිටාවේ තියෙන දේවල් ටික ඔක්කොම හොඳට පේනවා. අඳුර තිබුණාම අඳුරේදී අපිට පේන්නේ නැහැ තියෙන දේවල් හරියට. ඒවා වැරදි ආකාරයට පේන්නේ. සැබෑ ස්වරූපයට නෙමෙයි. එතකොට හිතින්ම වා ගන්නවා ඒකට තත්වයක් මොකක් හරි එකක්. ආදේශකයක් දෙනවා අපි හිතින්. ඉතින් ඊට පස්සේ මේ මවාගත් එකට බය වෙනවා. එහෙම තමයි මේ හොල්මන් වෙන්නේ. දැන් ඔය මේ ලයිට් ආවට පස්සේ හොල්මන් අඩුයිනේ හුඟක් වෙලාවට. ඒ අඩු වෙලා තියෙන්නේ. බොහෝ දේවල් නිතරම පේනවානේ. දැන් අඳුරේ ඉන්නේම නැහනේ අපි. අනිවාර්යයෙන්ම අඳුරේ ඉන්නේ නැති වෙන්න අපි නිතරම ආලෝකය ලබාගෙන ගන්න නිසා ඉස්සර කාලේ හොල්මන් කියලා කතා කළේ. ඒක උනේ අපි හැම විටම අර තියෙන දේවල් දකින්න පුළුවන්කම අපිට එනවා. ඒ දකින්න පුළුවන්කම තිබුණායින් පස්සේ බය වෙන්න ඕනේ නැහැ. තියෙන දේ මේකයි කියලා පේනවා. ඒතර ඒ නිසා අර අනවශ්‍ය තැතිගැන්මක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ යම් දුප්‍රඥ වුණොත් එහෙම මේ යමක් වහා තේරුම් ගන්න බැරි කමක් හිතට ආවොත් එහෙම ඒ අයට බය සන්ත්‍රාසය
ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රඥාවන්ත බව හා වහා යමක් තේරුම් ගන්න පුළුවන්කම තියෙන කෙනෙකුට මේ බය සන්ත්‍රාසයන් නැති වෙන්න හේතු වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. The thought occurred to me, what if on recognize designated nights such as the 8th, 14th and 15th of the lunar fortnight, I were to stay in the sort of places that are awe-inspiring and make your hair stand on end, such as park shrines, forest shrines, and tree shrines. Perhaps I would get to see the fear and terror. So at a later time, on recognized and designated nights, such as the 8th, 14th and 15th of the lunar fortnight, I stayed in the sort of places that are awe-inspiring and make your hair stand on end, such as park shrines, forest shrines, tree shrines, and while I was staying there, a wild animal would come, or bird would drop a twig, or wind would rustle the fallen leaves. The thought would occur to me, is this that fear and terror coming? Then the thought occurred to me, who do I just keep waiting for fear? What if I were to subdue fear and terror in whatever state they come? තස්ස මය්‍යම් බ්‍රාහ්මණ ඒතදහෝසි. යන්නු නාහං යාතා රත්තියා අභිඤ්ඤාතා අභිලක්ඛිතා චාතුද්දසී පංචදසී අට්ඨමීච පක්කස්ස තථා රූපාසු රත්තීසු යානි තානි ආරාම චේතියානි වන චේතියානි රුක්ඛ චේතියානි හිංසනකානි සලෝම හංසානි තථා රූපේසු සේනාසනේසු විහෙරෙය්‍ය අපේව නාමානං නාමාහං භයබේරවං පස්සෙය්‍යන්ති සෝකෝ අහම් බ්‍රාහ්මණ අපරේණ සමේන යාතා රත්තියෝ අභිඤ්ඤාතා අභිලක්ඛිතා චාතුද්දසී පංචදසී අට්ඨමීච පක්කස්ස තථා රූපාසු රත්තීසු යානි තානි ආරාම චේතියානි වන චේතියානි රුක්ඛ චේතියානි හිංසනකානි සලෝම හංසානි තථා රූපේසු සේනාසනේසු විහෙරාමි. තත්තච මේ බ්‍රාහ්මණ විහෙරතෝ මගෝවා ආගච්ඡති මෝරෝවා කට්ටං පාතේති වාතෝවා පන්නක සටං කරේති තස්ස මයිහං බ්‍රාහ්මණ ඒතදහෝසි. ඒතන් නූනතම් භයබේරවං ආගච්ඡතිති තස්ස මයිහං බ්‍රාහ්මණ ඒතදහෝසි කින්නකෝ අහං අඤ්ඤ දත්තු භය පටිසංකී විහරාමි. යන්නූනාහං යථා භූතං යථා භූතස්ස මේතේ භයබේරවං ආගච්ඡති තථා භූතං තථා භූතෝච තම් භයබේරවං පටිවිනේයන්ති තස්ස මය්‍යම් බ්‍රාහ්මණ චංකමන ඒක අපි ළඟ ඉදිරියට අදාළ එකක් ඒක. Right. The thought occurred to me, what recognize designated nights. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සමහර රාත්‍රීන් වලදී සමහරට මේ අටවකේ දෙන දවසේදී එහෙම නැත්නම් අමාවකේ දෙන දවසේදී මේ විදිහේ මේ බඳු දවස්වල රාත්‍රියේදී මම සමහර විට මේ කැලේ අරන්නේ හිස් ස්ථානවල ජනශූන්‍ය ස්ථානවල වාසය කරද්දී මේ ලොමු ඩැහැගැන්වෙන or inspiring the
make your hair stand on end. ලොමු ඩැහැගැන්වෙන විදිහේ භයානක වූ දේවල් such as spark signs මේ උද්‍යානවලදී එහෙම නැත්නම් කැලෑවේදී ගස් යට ඉන්නකොට මේ වගේ තැනක සමහර කෙනෙක් මේ විදිහේ භයානක තත්ත්වයන් දැනෙන ස්වභාවයන්හිදී ඉන්නවා. ඒ බඳු තැන්වලදී කාලය ගත කරලා තියෙනවා. So at a later time on recognized designated nights such as the 18 දැන් පසු කාලයේදී මේ විදිහට මේ 8 වෙනි එහෙම නැත්නම් අටවක දවසේ අමාවක දවස් වැනි දිනවලදී මෙබඳු රාත්‍රීන් ගත කරනකොට ඒ වගේ ස්ථානවල ඒ වගේ ජනශූන්‍ය ස්ථානවල ගත කරනකොට මේ ලොමු ඩැහැගන්වන විදිහේ සිදුවීම් සමහර කෙනෙකුට එබඳු ආකාරයේ ඇතිගැන්මක් ඇති කරන සුළු ආකාරයේ දේවල් සිද්ධ වෙද්දී මට දැනෙනවා සමහර විට මේ වන සත්තු ඇවිල්ලා ඒ අයගේ හැසිරීම නිසා ඒ අයගේ සමහරට මේ කුරුල්ලන්ගේ පියාපත් වැටෙන ගැහෙන සද්ද ඒ වගේම ගස්වල කොළ සෙලවෙන හා කොළ වැටෙන සද්ද මේ වගේ දේවල් සමහර විට ඊටාම තැති ගන්නවන සුළු බය බේරවයන් ඇති වෙන ආකාරයේ දේවල් හැටියට අහන්න දකින්න ලැබෙනවා. එබඳු අවස්ථාවලදී මෙබඳු අදහසක් ඇති වුණා මේ ඇයි මේ විදිහේ බය බේරවයන් ඇති වෙන්නේ මෙබඳු කැලෑවක ඉන්නකොට ජනශූන්‍ය ස්ථානයක ඉන්නේ නැද්දි කිසිදු කෙනෙක් ළඟපාතක නැති තැනක මේ විදිහට ඉන්නේ නැද්දි ඇයි මේ විදිහේ බය සන්ත්‍රාසයන් ඇති වෙන්නේ. Then the thought occurred to me, why do I just keep waiting for fear? What if I were to subdue fear and terror in whatever state they come? එතකොට මොකටද මේ අනවශ්‍ය විදිහට මෙබඳු තැන්වලදී බය සන්ත්‍රාසයන් නැති කරගනිමින් ඉන්නේ? මෙබඳු තැන්වලදී ස්ථාවර මානසිකත්වයක් සහිතව ඉන්න පුළුවන් බැරි වෙන්නේ ඇයි කියන අදහස මගේ සිතට ආවා. So when fear and terror came while I was walking back and forth, I would not stand or sit or lie down. I would keep walking back and forth until I had subdued the fear and terror. When fear and terror came while I was standing, I would not walk or sit or lie down. I would keep standing until I had subdued that fear and terror. When fear and terror came while I was sitting, I would not lie down or stand up or walk. I would keep sitting until I had subdued that fear and terror. When fear and terror came while I was lying down, I would not sit up or stand or walk. I would keep lying down until I had subdued that fear and terror. තස්ස මයිහම් බ්‍රාහ්මණ චංකමන්තස්ස තම් බහිබේරවං ආගච්ඡති සෝකෝ අහම් බ්‍රාහ්මණ නේවතාව තිට්ඨාමි න නිසීදාමි න නිපජ්ජාමි යාව චංකමන්තෝච තම් බහිබේරවං පටිවිනේමි තස්ස මයිහම් බ්‍රාහ්මණ ටිතස්ස තම් බහිබේරවං ආගච්ඡති සෝකෝ අහම් බ්‍රාහ්මණ නේවතාව චංකමාමි න නිසීදාමි න නිපජ්ජාමි යාව ටිතෝ තං භයබේරවං පටිවිනේමි තස්ස මයිහම් බ්‍රාහ්මණ නිසින්නස්ස තම් භයබේරවං ආගච්ඡති සෝකෝ අහං බ්‍රාහ්මණ නේවතාව නිපජ්ජාමි තං තිට්ඨාමි න චංකමාමි යාව නිසින්නෝ තම් භයබේරවං පටිවිනේමි තස්ස මයිහම් බ්‍රාහ්මණ නිපන්නස්ස තම් භයබේරවං ආගච්ඡති සෝකෝ අහං බ්‍රාහ්මණ නේවතාව නිසීදාමි තං තිට්ඨාමි න චංකමාමි යාව නිපන්නෝව තම් භයබේරවං පටිවිනේමි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා
මම සමහර අවස්ථාවලදී මේ සක්මනෙහි යෙදෙද්දී I was walking back and forth. මං සක්මනෙහි යෙදෙද්දී සමහර විට I would not stand. මට බයක් හිතට ආවොත් එහෙම මං සක්මනෙහි යෙදෙද්දී හිතට බයක් ආවොත් එහෙම මම හිටගන්නෙත් නැහැ. ඉඳගන්නෙත් නැහැ. වැතිරෙන්නෙත් නැහැ. එහෙමම ඉන්නවා. I would keep walking back and forth until I had subdued the fear enter. එතකොට මං සක්මනෙහි යෙදෙද්දි මගේ හිතට බයක් ඇතිගැන්මක් ඇති වුණොත් එහෙම මම නවතින්නෙත් නැහැ, ඉඳගන්නෙත් නැහැ, වැතිරෙන්නෙත් නැහැ. මම ඒ බය විසඳෙනකම්, ඒ බයට ඔරොත්තු දීලා ඒ බය විසඳා ගන්නකම් සක්මනෙහිම යෙදෙනවා. ඒ කරපු වැඩේම කරගෙන යනවා. When fear and terror came while I was standing, I would not walk or sit down or lie down. I would keep standing until I had subdued that fear and terror. මම හිටගෙන ඉන්න අවස්ථාවක මගේ හිතට බයක් සන්ත්‍රාසයක් ආවොත් මං ඒ වෙලාවේ ඉඳගන්නෙත් නැහැ, වැතිරෙන්නෙත් නැහැ. මම ඒ හිටගෙනම ඒ ඉරියව්වෙන්ම ඒ බය සන්ත්‍රාසයට ඔරොත්තු දීලා ඒකට අදාළව එතෙන්දී හැසිරෙනවා ඉන්නවා. When fear and terror came while I was sitting, I would not lie down or stand or up or walk. I would keep sitting until I had subdued that fear and terror. මම ඉඳගෙන ඉන්නද්දී I would not. මම ඉඳගෙන ඉන්නද්දී මගේ හිතට බයක් සන්ත්‍රාසයක් ආවොත් එහෙම මම නැගිටලා ඉන්නෙත් නැහැ, ඉඳගන්නෙත් නැහැ, වැතිරෙන්නෙත් නැහැ, ඇවිදින්නෙත් නැහැ. මම ඒ හිටපු ඉරියව්වෙන්ම ඒ බය සන්ත්‍රාසයට ඔරොත්තු දීලා ඒක නැති වෙනකම්, ඒක මම යටපත් කරගන්න පුළුවන් වෙනකම්ම ඒ ඉරියව්වෙන්ම ඉන්නවා. I would keep sitting until I had subdued that. When fear and terror came while I was lying down, I would not sit up or stand or walk. I would keep lying down until I had subdued that fear and terror. මම නිදාගෙන ඉන්න වෙලාවක බයක් සන්ත්‍රාසයක් ඇති වුණොත් මම ඉඳගන්නෙත් නැහැ, නැගිටින්නෙත් නැහැ. මම ඒ ඉරියව්වෙන්ම ඒ බයට සන්ත්‍රාසයට ඔරොත්තු දෙමින් ඉන්නවා. ඒක යටපත් වෙනකන්, ඒක මැඩපවත්වා ගන්න පුළුවන් වෙනකන් ඉන්නවා. මේ බෝසත්යන් වහන්සේ තමා අත්දකපු දේවල්, බය සන්ත්‍රාසයන් පිළිබඳව මේ දේශනාවේ යෙදෙන්නේ කොයිතරම් අසීරුවෙන්, කොයිතරම් අපහසුවෙන් මේ කිසිදු මිනිසෙක් පේන තෙක්මානක නැති තැන්වල රාත්‍රිය, දැඩි අන්ධකාර රාත්‍රීන්. ඒතර ඒවායේදී ආලෝකයක් නැහෙනි, කිසිම පහනක් නැහෙනි, සම්පූර්ණ ඝන අන්ධකාරයේ පමණයි තියෙන්නේ. එතකොට දැන් මේ අමාවක පොයේ කියන එක අපි දන්නවනේ, එදාට මේ හඳ ඇත්තේම නැති දවසක්නේ. එතකොට ඝන අන්ධකාරී දවසක මේ කැලේක මේ කාලේ ගත කරනකොට ඇති වෙන ඊටාම පුංචි සද්දයක් පවා බොහෝ ලොමු දැහැගැන් වෙන මයිල් කෙලින් හිටින විදිහේ බය හිතන දේවල් හැටියට ඇති වෙන්න පුළුවන්. ඒ බඳු තැනකදී මම මොන ඉරියව්වෙන් හිටියත් ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැහැ. මේ බය සන්ත්‍රාසය ඇති වුණු වෙලාවට ඒක යටපත් කරගෙන, ඒක මැඩපවත්වාගෙන, ඒකට ඔරොත්තු දෙන්න පුළුවන්කම ලබනකම්ම ඒ ඉරියව්වම පවත්වමින් මම හිටියා. එහෙම ඉන්න පුළුවන්කම ලැබුණා කියලා මේ දේශනා කරන්නේ. ස්වාමීන් වහන්සේ, ඔව් මේ අසලි පොඩ්ඩක් කියන්න ඕනවත් වෙන මේ අපේ දැනට සයිකොලොජි වලත් ඔහොම උගන්වනවා. එක්ස්පෝෂර් රෙස්පොන්ස් ප්‍රිවෙන්ෂන් කියලා කියන්නේ ERP කියලා කියන්නේ. ඒකේ මේ යම් කිසි බයක් තියෙනවා නම් මේ සාමාන්‍යයෙන් කරන්න බය වෙන දෙයට ඉවත් වෙන එකනේ. ඔව්. ඒ ඉවත් වෙන්නේ නැතුව දිගටම බයට මුහුණ දීගෙන ඉන්න කියලා කියනවා. එතකොට මේ විනාඩි 20කින් විතර ඒ බය අඩු වෙලා යනවා කියලා. ඔව්. ඉතින් එතකොට ටිකෙන් ටික මනසට පුරුදු වෙනවා කියන මේ ඒ බයෙන් ඇත්තටම බය වෙන දෙයක් නැහැ.
ඒක සාමාන්‍ය දෙයක් කියලා ටිකින් ටික එන්න එන්න බය අඩු වෙනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔය දැන් ඔය කියනනේ මේ ඇග්‍රොෆෝබියා එහෙම නැත්නම් මේ ස්පයිඩර්ස්ට තියෙන ෆෝබියස් එක ෆෝබියස් වලට මේ වගේ විදිහට මේ එක්ස්පෝස් කරලා ඒ බයට මේ ටික ටික බය අඩු කරනවා නේද සෝන්ස. විනාඩි කීයක් විතර වගේද විනාඩි 20කින් වගේ සාමාන්‍යයෙන් අඩු වෙනවා කියලා කියනවා. විනාඩි 20කින් වගේ නේ. ඉතින් ඒක දැනුත් පාවිච්චි කරන ක්‍රමයක් ස්වාමීන් වහන්සේ. ඉතින් හැබැයි මම හිතන්නේ මුලින්ම මනුෂ්‍ය ඉතිහාසයේ මුලින්ම දක්වලා තියෙන තියෙන තැන උතන වෙන්න ඕන. ඔව් ඒක හරි. ඊට අවුරුදු 2500 600කට එහාදී තියෙන ටෙක්නික් එකක් නේද? ඔව් ඒක තමයි. ඒක වැදගත් ඒක කාරණේ. ඒක සයිකොලොජිකල් සම්බන්ධයෙන් හොඳයි. ඊට සරණයි. වර්තමාන මනෝවිද්‍යාවේදී භාවිතා කරන ටෙක්නික් එකක් හැටියට දැන් මතිස් මහත්මයා සඳහන් කළේ මේක ටෙක්නිකයක් හැටියට භාවිතා කරනවා කියලා දැන්. එතකොට අපිට මේ සූත්‍රයේදී පේනවා මේක මීට අවුරුදු 2500කට එහාදී බුදු පියාණන් වහන්සේ ටෙක්නික් එක භාවිතා කරලා තියෙනවා. උන්වහන්සේ මේ විදිහේ කැලෑවේ ඉන්නේ නැද්දි විවිධ දේවල් වලට ඇති වෙන බයවලදී ඉන්න ඉරියව්ව වෙනස් කළේ නැහැ. ඒකට එහෙම්මම මුණ දීලා ඒක යටපත් කරගන්න පුළුවන් වෙනකන් ඒක එහි යෙදුණා ඒක අභ්‍යාස කළා කියන එක. මතිස් මහත්තයා පැහැදිලි කළේ වර්තමානයේත් ඒක ටෙක්නිකයක් හැටියට භාවිතා කරනවා කියන එක. ඒක අපිටත් වැදගත්. අපි හුඟක් වෙලාවට මේ බයට මේ පලා යෑමනේ උත්සාහ කරන්නේ. බයක් ඇති වුණොත් බයෙන් පලා යන්න උත්සාහ කරනවා. බය වුණොත් දුවනවනේ. එතකොට ඒ නිසා ඒ වෙනුවට ඒකට ඔරොත්තු දෙන්න ඒක එතනම විසඳා ගැනීමේ ක්‍රමවේදය තමයි භාවිතා කරන්නේ. ඉතින් ඒක පස්සේ කාලේ බුදු පියාණන් වහන්සේ වෙනත් අනෙක් සිදුවීම් වලදීත් දැන් වරක් බුදුරජාණන් වහන්සේට බොහෝ නින්දා කරන සිද්ධියක් වුණානේ මේ එක්තරා අවස්ථාවකදී. එතෙන්දී ආනන්දහරෝ ඉල්ලා හිටියනේ ස්වාමීනි මේ නගරේ අපිට ඉන්න බෑ. අපි මේ නගරෙන් යමු කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අපි ගියාම එතෙන්දිත් ඔහොම එකක් වුණොත් එහෙම මොකද කරන්නේ කියලා. එතකොට ඒ නිසා ඒ නගරේ ඉඳලම ඒ ආපු මිනිස්සුන්ගේ දෝෂාරෝපණ අපවාද වලට ඔරොත්තු දීලා ඒක විසඳනකම් එතන ඉඳීමේ ටෙක්නික් එක තමයි උන්වහන්සේ භාවිතා කළේ. ඒ නිසා අපටත් ඒක හරි වැදගත්. ඒ සාමාන්‍යයෙන් අඳුරකදී හෝ යම් මේ කවුරුවත් නැති තැනකදී ඇති වෙන බයක් හෝ එහෙම නැත්නම් විවිධ සමහර අය පොඩි සතුන්ට බයයි විවිධ දේවල් තියෙනවා. විවිධාකාර බය 40ක් විතර තියෙනවා කියලා මම සඳහන් කළේ. ඒ විදිහට ෆෝබියාස් ඇති වෙන්න පුළුවන්. මේ වයිදී කවර හෝ ආකාරයකට ඇති වෙන ඒ වයිදී ඒකට ඔරොත්තු දෙන්න අපි පුහුණු වෙන එක වැදගත් දෙයක්. ඒක හොඳ ටෙක්නික් එකක්. හොඳ ක්‍රමවේදයක් හැටියට අපිට භාවිතා කරන්න පුළුවන්. කවර හෝ දේවල්. මොකද අපි හැම කෙනාගේම යම් තැන්වල බඳු අඩුපාඩු තියෙන්න පුළුවන්. ඕනෑම පෞරුෂයක එහෙම පොඩි තැන් තියෙන්න පුළුවන්. ඒවා හරි සමහර කෙනෙකුගේ හරිම රෙයාලි දකින්න ලැබෙන තැන් තියෙනවා එහෙම. ඉතින් අපි ඕන කෙනෙකුගේ එහෙම තියෙන යම්කිසි බය සන්ත්‍රාසයක් ඇති ගැනීමක් තියෙනවා නම් අපි ඒකට මේ උපක්‍රමයේ භාවිතා කරන්න පුළුවන්. ඒ බඳු ඒකදී ඒකට විසඳුම ක්‍රමයේ හැටියට. එතකොට අර ඒකෙන් පලා ගියොත් අපි එතෙන්දී අසාර්ථක වෙනවා. නැවත ඊළඟ දවසෙත් පලා යන්නම සිද්ධ වෙනවා. ඒත් අපි ඒකට ඔරොත්තු දීලා ඒක විසඳගත්තොත් ඉන් එහාට අපිට පලා යන්න ඕන කමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳ ක්‍රමයක් හැටියට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ක්‍රමවේදේ කොහොමද ඒකට ඔරොත්තු දෙන්නේ ඒකට ගැලපෙන්න හිටියේ ඒක විසඳාගත්තේ කොහොමද කියන එක. There are some contemplatives and Brahman who have the perception of the day when it is night and of night when it is day. This, I tell you, is their being in a dwelling of delusion. As for me, I have the perception of day when it is day and of night when it is night. If anyone, when speaking rightly, were to say a being not subject to
delusion has appeared in the world for the benefit and happiness of many. Out of sympathy for the world, for the welfare, benefit, and happiness of human and divine beings, he would rightly be speaking of me. Santikopana Brahmana eke samana Brahmana rattingyeva samanang divati sanjananti divaeva samanang rattiti sanjananti idamahan tesang samana Brahmananang sammoha viharasmin vadami ahankopana Brahmana rattieva ravana ratti samanang rattiti sanjanami divaeva samanang divati sanjanami යංකෝතම් බ්‍රාහ්මණ සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ උප්පන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති මමේවතං සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ උප්පන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සානන්ති. දැන් මෙතන ඊළඟ මෙතෙන්දි කතා කරනවා there are some contemplative Brahmins who have the perception of day. දැන් මෙතන මේක මම නැවත එකක් ගන්න කියන්න ඕනේ නැහැ. ඔබ සියලු දෙනාටම වැටහෙන තේරෙන දෙයක් මේක. කියවන එක තේරෙනවනේ. ඉතින් ඒ නිසා දැන් මෙතෙන්දි කියන්නේ මේ සමහර අයගේ මෝහයන් ඇති වෙනවා, සම්මෝහයටපත් වීමක් ඇති වෙනවා. දවල් දවස රෑ හැටියටත් රෑ දවස දවල් හැටියටත් විතරක් නෙමෙයි යම් යම් දේවල් සම්බන්ධයෙන් ඒ තියෙන දේ වෙනුවට වෙනත් දෙයක් ආදේශ කරලා හඳුනා ගැනීමේ ස්වභාවයක් මෝහයට මුලාවට පත් වෙන ස්වභාවයක් සමහර මනසක තියෙන්න පුළුවන් තියෙනවා. එතකොට අන්න ඒ ආකාරයට මුලාවට පත්වීමේ ස්වභාවය බොහෝ දෙනා තුල තියෙනවා. ඒ ස්වභාවය මා තුල නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ ස්වභාවය මා තුල නැහැ. එතකොට මේ ලෝකයාට හිතසුව පිණිස කටයුතු කරන ශාස්ත්‍රවරයෙක් හැටියට ඒ අයට බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන දෙව් මිනිසුන්ට හිත පිණිස සුව පිණිස පහළ වුණු ශාස්ත්‍රවරයෙක් හැටියට මම ඒ අයට මේ මෝහයට පත්වෙන්නේ නැතුව හොඳ සිහියෙන් යුක්ත මනසකින් යුක්තව කොහොමද පවතින්නේ කියන කාරණය ගැන ඒ අයට කියා දෙන ඒ අයට පැහැදිලි කරන ශාස්ත්‍රවරයෙක් හැටියට මම පෙනී ඉන්නේ කියන එක මේ දේශනා කරන්නේ. ඉතින් අපිට අපේ මනස්වලත් තියෙන දෙයක් තමයි අපි උඟාක් වෙලාට හිතාගෙන ඉන්නවා මම හරි තැන ඉන්නවා කියලා. මම නිවැරදි තැන ඉන්නවා කියලා. මම තමයි තේරුම් ගන්න තියෙන්නේ කියලා. මම තමයි හරියට හඳුනාගෙන තියෙන්නේ කියන එකක් අපි සියලු දෙනා තුළම තියෙනවා. ඉතින් මේ නිසා අපි විවිධ මතිමතාන්තර තුල රැඳිලා ඉන්නවා. සමහර අය ආගම් පිළිබඳව, සමහර අය ජාතිය පිළිබඳව, සමහර අය දේශපාලනය සම්බන්ධයෙන්, සමහර අය ජාති කුල ගෝත්‍ර සම්බන්ධයෙන් මේ විවිධ දේවල් සම්බන්ධයෙන් එක එක්කෙනා එක එක දේවල් හිතාගෙන ඉන්නවා. එයා හිතනවා මට තමයි මේක තේරිලා තියෙන්නේ, මම තමයි දන්නේ කියලා. නමුත් මේ කවර හෝ දෙයක් සම්බන්ධයෙන් ආගම වෙන්න පුළුවන්, ජාතිය වෙන්න පුළුවන්, කුලයක් වංශයක් වෙන්න පුළුවන්, ගෝත්‍රික දෙයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේශපාලනයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඔය කවර හෝ දෙයක් සම්බන්ධයෙන් අපිට පැහැදිලි නිගමනයකට නිවැරදි දැක්මකට එන්න හැකියාවක් නැහැ. මේ day and night එක ගැන උදාහරණයක් දක්වලා මෙතන දේශනා වෙලා තියෙන්නේ. අපි එහෙම බොහෝ දේවල් වලට ඉලූෂන් වලට බොහෝ මායාකාරී දේවල් සම්බන්ධයෙන් අපි පැටලිලා ඉන්නවා. ඒක අපේ මනසක තියෙන ස්වභාවය. ඒතර මේ මායාකාරී ස්වභාවයෙන් මිදිලා අපිට යථාර්ථය තුල ඉන්න පුළුවන් නම් බය බේරවයන්ගෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. බය බේරවයන් එන්න හේතුවක් තමයි අපිට ඇති සැටිය යථාර්ථය නියම ස්වභාවය හඳුනා ගන්න බැරිකම.
ඒ නිසා අපි එක එක දේවල් වලට මුලා වීමේ ස්වභාවය මත අනවශ්‍ය ආකාරයෙන් තැති ගැනීම බය බේරවයන් නැති වෙන්න පුළුවන් කියන එකයි මෙතෙන්දී දේශනා කරලා තියෙන්නේ. හොඳයි දැන් අපි අපේ කාලය අවසන් වෙනවා. අදින් අපි නවත්තමු. අනිත් දවසේ අපිට සූත්‍රයේ ඉතුරු කොටස අවසන් කරන්න පුළුවන් වෙයි. අපි කල්ැතු අවසන් වුණොත් යම් විදිහකින් ඊළඟට අපේ ලුසානන මහත්මිය කොටිතුව මහත්මිය ඉල්ලා තියෙනවා මතක් කරලා තියෙනවා උපාදා පරියසනා සූත්‍රය කරමු කියලා. ඒකට අපි ලෑස්ති වෙමු. ඊළඟ සිකුරාදා මේ සූත්‍රයේ ඉතුරු කොටස කළායින් පස්සේ තව කාලෙ තිබුණොත් ඒ සූත්‍රේ පටන් ගන්න පුළුවන්. සමහරවිට මේ සූත්‍රේ ඉවර වෙන්න පුළුවන්. අපි පැය දෙකක් ගත යන එකක් නැහැ ඊළඟ කොටස කරන්න. එහෙම වුණොත් අපි ඊළඟ සූත්‍රයට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබේවි. මොකද අහන්න කියන්න එහෙම තියෙනවද? අදහසක් ඉදිරිපත් කරන්න එහෙම? ඔබ දැනගත්ත දෙයක්, ඔබ ඉගෙනගත්ත දෙයක් එහෙමත් අපිටත් දැනගන්න කිව්වට එහෙම කමක් නැහැ. නෑ වගේ මොකුත් ඉගෙනගෙන නෑ වගේ. එහෙනම් අපි අවසන් කරමු. අද දවසෙත් අපි බයිබේරෝ සූත්‍රය ඇසුරු කරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහම හඳුනා ගන්න උත්සාහ කළා. ඒ අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපේ සිතේ බයිබේරවයන් ඇති නොවීම සඳහා අපි පරිස්සම් වෙන්නේ කොහොමද? සැලකිලිමත් වෙන්නේ කොහොමද කියන කරුණු අපි හඳුනා ගන්න උත්සාහ කළේ, සාකච්ඡා කළේ. ඔබේ අදහස් ඉදිරිපත් කළා, ප්‍රශ්න මතු කළා. ඒ වගේම ඔබ තවදුරටත් ඒ දේවල් පෝෂණය වෙන කරුණු ඔබ ඉදිරිපත් කළා. ඒතර ඒ විදිහට විවිධාකාරයෙන් සහභාගීත්ව වීම තුළින් ඇති කරගත්තා වූ කුසලමය ශක්තියින්, පුණ්‍යමය ශක්තියින් අපටත් ඔබේ නිවෙස්වල සමාජිකයන් ඇතුළු සියලු දෙනාටමත් හේතු වේවා. ඔබටත් අප සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලබන්නටත් අවසානයේදී උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසත් මේ කුසලමය ශක්තියින් එකාකාරවම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති.